ස්වාමීන් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙක්ව මේ උදෑසනක් පිළිගන්නවා. තවත් යහපත් දවසකට උන්වහන්සේ අපව ගෙනල්ලා තිබෙනවා. ස්වාමීන් වහන්සේගේ දවසකට අපි උන්වහන්සේගේ වචනය තුල තමයි දෙවියන් වහන්සේගේ දරුවෙක්ට මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. මේ කාලය තුල පවා උන්වහන්සේගේ වචනය තුල අපි ගොඩ නැගෙමින් සිටිනවා. ඒක අපේ කිසිත් හොඳක් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේගේ කරුණාව. අපි අදත් උන්වහන්සේගේ වචනය තුල යම් දෙයක් බලන්න යනවා. මොකද අද මේ කාරණාවත් අද කිතුනෝ කතා බහ කර යුතු කාරණාවක්. විශේෂයෙන් සැබෑ කිතුනෝ මේ ස්ථානය තුල සිටිනවා. නමුත් බහුතරයක් කිතුනෝ අද මේ ස්ථානය තුල නැහැ. අද අපි කතා කරන්න යන්නේ ස්වර්ගය සඳහා ඇති එකම මඟ යේසුස් ක්‍රිස්තුස් වහන්සේද කියන මේ කතාව මේ අදහස ගැනයි අපි වචනය තුල යම් කාරණාවල් බලන්න යන්නේ. ඉතා ඉක්මනින් අපි බලන්න යනවා කුඩා ලෙස. මොකද අද ක්‍රිස්තියානි කාරයෝ මුලාව තුල සිටිනවා. මම මේ කතා කරන්නේ බහුතරයක් ක්‍රිස්තියානි කාරයෝ. විශේෂයෙන් රෝමානු කතෝලික කිතුණුවන් අද 90%ක්ම මුලාවි සිටින්නේ. පැහැදිලි ඒක. රෝමානු කතෝලිකයන් ඇතුළු රෝමානු කතෝලික නොවන ක්‍රිස්තියානි කාරයොත් අද කිතුණුවන් ප්‍රතිශතයක් ලෙස ගත්තොත් වැඩි ප්‍රතිශතයක් මුලාව තුල සිටින්නේ. යේසුස් වහන්සේ විතරක් නෙමේ වෙන වෙන දේවල් තුලත් මම හොඳ නම් මට ස්වර්ගයට යන්න පුළුවන් කියන මනස තුල සිටිනවා. එනිසා අපි මේ වචනය තුල යම් දේවල් අපි බලන්න යනවා. අපි දකින දේ තමයි විශේෂයෙන් වර්තමාන ලෝකයේ ඕනෑම මිනිහෙක් ආගම් ભેදයකින් තොරව බොහෝ මිනිස්සු හිතනවා මම යහපත්. ඒ අය හිතනවා මම යහපත්. මට පුළුවන් විදිහට මම හොඳ දේවල් කර ඉන්නවා. ක්‍රිස්තියානි කාරයොත් එහෙමයි බහුතරයක් බෝන්නගෙන් නොවන නැත්නම් නැවත උත්පාදනය නොලැබුවා වූ කිතුණුවන්ගෙන් විශේෂයෙන් සමස්තයක් ලෙස මේ මුළු ලෝකයේ සමස්ත කිතුණුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් අද හිතන් ඉන්නවා මම හොඳයි, මම ස්වර්ගයට යනවා, මම වැරදි දේ කරනවා තමයි. හැබැයි ඊට වඩා මම යහපත් දේ කරනවා. මන් තුල වැරදි දේවල් පොඩ්ඩයි තියෙන්නේ. මම ගොඩක් හොඳ දේවල් කරනවා. ඒක නිසා මට ස්වර්ගයට යන්න පුළුවන් කියලා හිතනවා. ක්‍රිස්තියානි කාර්යය මම මේ කියන්නේ හොඳේ. අද බහුතරයක් කියනවා සමහර වෙලාවට මට සුද්ධ ලියවිල්ලට මම සුද්ධ ලියවිල්ල දන්නෙත් නෑ. මම බයිබලය ගැන මට ලොකු දැනගැම්මක් නෑ. මට ඕනෙත් නෑ. මොකද මම යහපත්. මම අනිත් අයට කරදර කරන්නේ නෑ. මම අනිත් අයට ආශිර්වාදයක් වෙලා අනිත් අයට කරදර කරන්නේ නැතුව මම පාඩුවේ ඉඳගෙන මම මේ ගමන යනවා. මම ස්වර්ගයට ඒක නිසා යනවා. මොකද දෙවියන් වහන්සේ කැමති යහපත් මිනිසයන්ටනේ. අද මෙවැනි මානසිකත්වයක් තුල ක්‍රිස්තියානි කාරයෝ සිටිනවා. ගිනිවිලට යන්නේ ඔය අපායට නැත්නම් නිරයට යන්නේ ඔය කාම විත්‍යාචාර කරන අය, මිනී මරණ අය, හොරු, මංකොල්ලකාරයෝ. ඔය පාපය තුල අර දැඩි පාපය කියලා අපි සාමාන්‍ය සමාජයේ මතය තුල සිටින්නේ අර දැඩි පව්කාරයෝ කියලා. අන්න ඒ පව්කාරයෝ තමයි යන්නේ නිරයට, ගිනිවිලට. අපි යන්නේ නෑ එහෙම. මොකද අපි ගොඩක් හොඳ කරන්නේ. අපි නරක ඒවා කරන්නේ පොඩ්ඩයි. අපි ගොඩක් හොඳ කරනවා. දානමාන දෙනවා, යාඥා කරනවා, ධන ගහනවා, මැටි රූප ගල් පිළිම වලට මම යාඥා කරනවා, ශාන්තුවරයන්ට මම යාඥා කරනවා. මනුෂ්‍යයන් ඉදිරියේ මගේ පාප මම කියලා ඒගොල්ලන්ගෙන් මට සමාව ලැබෙනවා. අද මෙවැනි ආකාරයේ මුලාවක් තුල ක්‍රිස්තියානි කාර්යය ගමන් කරමින් සිටිනවා. සමහරු දෙවියන් වහන්සේව ඉන්නවයි කියලා ඒගොල්ලෝ හිතන්නේත් නැහැ. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ නැහැයි කියලා හිතන් ඉන්නවා. දෙවි කෙනෙක් නැහැයි කියලා හිතාගෙන යහපත් ක්‍රියා කර ඒගොල්ලෝ ඉන්නවා. අන්‍ය ආගමිකයොත් එහෙමයි. ඒගොල්ලෝ ජීවමාන එක සැබෑ වූ දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. ඒගොල්ලන්ට පෙළමෙන විදියට ඒගොල්ලන්ගේ හිතට දැනෙන විදියට යහපතයි කියලා හිතන විදියට ඒගොල්ලෝ ගමන් කරනවා. දැන් යහපත මොකද්ද කියලා ඔබට මට හිතට දැනෙන දේද යහපත? එහෙමනම් අද බටහිර යුරෝපීය රටවල් අද මිනිස්සු යහපතයි කියලා හිතන්නේ මොනවද කියලා ඔබ දන්න? ඔබ හොයලා බලන්න. කරන්න පුළුවන් උපරිම නින්දිත පාපයන් තමයි ඒගොල්ලෝ හිතන්නේ යහපත් කියලා. අර මව් කුස තුල සිටින ඒ උපදිලා නැති තාමත් ඒ කුස තුල සිටින දරුවන්ව විනාශ කිරීම තමයි ඒගොල්ලන්ගේ යහපත. ඒක මනුෂ්‍ය අයිතිවාසිකමක් කියලා තමයි අද ඒගොල්ලෝ කියන්නේ. දැන් මේවා කර මේ මිනිස්සු හිතන යහපත තුල ඉඳගෙන ඔබට මට ස්වර්ගයට යන්න පුළුවන්ද? දැන් මේවා අද ඔබ අනිත් දරුවන්ට අනිත් කිතුණුවන්ට පවා මේවා කතා කරන්න ඕනේ නිර්භීතව.
අද කිතුනෝ ඉන්නේ විශාල මුලාවක. අන්‍ය ආගමිකේ කොහොමත් ඉන්නේ මුලාවක. කිතුනෝත් අද මුලාවක ඉන්නවා. ඔය අදේවවාදීන් පවා ඉන්නේ ඒගොල්ලන්ගේ අදේවවාදී ආගම තුල. දෙවි කෙනෙක් නැතයි හිත ශූන්‍ය දෙයකින් යම් දෙයක් නිර්මාණ හැදුනයි කියලා අර කියන්නේ something came from nothing කියලා හිතාගෙන ඒ ආගම තුල ඇදහිල්ල තුලයි ඒගොල්ලෝ ඉන්නේ. ඊට වඩා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය තුල උන්වහන්සේ කියලා තියෙනවා ඒ උන්වහන්සේගේ සෙනගට ඒ ඇස් පෙනීම සහ කන් ඇසීම උන්වහන්සේ ලබා දෙනවා. ඒ නිසා මේවා තේරුම් ගන්න. අද මේ මුළු ලෝකයේ දෙවියන් වහන්සේගේ වචනේ ඉදිරියේ විහිළුවක්. ඇත්තට මේක විහිළුවක්. දෙවියන් වහන්සේගේ වචනය අද හැමෝටම අභියෝගයක්. බටහිර රටවල් වලට පවා අද දෙවියන් වහන්සේගේ වචනේ අභියෝගයක්. ඒක හොඳටම සක්සුදක්සේ අපි දකිනවා. ඒ අන්තර්ජාලයේ තිබුණ තිබෙන ඒ පුවත් අපි බලන කල අද දේව වචනය රජයට බාධාවක්. අද දේව වචනය පාසල් වලට බාධාවක්. අද දේව වචනය මේ ඔය විශ්වවිද්‍යාල ඇතුළු සියලු ආයතන වලට බාධාවක්. ඒකට හේතුව මොකද? ඒගලන්ට ඕන විදිහට නටන්න බෑ. පාපේ එලිදරව් වෙනවා දේව වචනය තුලින්. ඒක නිසා අද දේව වචනය අයින්ට කරනවා මේ හැම ක්ෂේත්‍රයක් තුල. පාපය තුල සැතපෙන්නේ ඒගොල්ලන්. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ කරන හොඳ දේවල් තුලින් ඔය කියන මොකක් හෝ ස්වර්ගයකට යන්න පුළුවන් කියලා. මෙවැනි මානසිකත්වය තුල අද මිනිස්සු සිටින්නේ සමාජයේ. කිතුණුවන්ගෙන් අහනවා ඔබේ පාප වලට සමාව දීම සඳහා ඔබ යේසුස් වහන්සේව විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරලා ඔබ නිරයට යන මාවතේ නොයන බව ඔබ උපකල්පනය කරගෙනද ඉන්නේ. එදා අධෛර්යයටපත් වුණා උන්වහන්සේගේ ගෝලය යේසුස් වහන්සේ මැරුණාට පස්සේ. හැබැයි යේසුස් වහන්සේ මලුන්ගේ උත්ථාන වෙලා ජීවත්ව නැවත ඒ උන්වහන්සේගේ සෙනගට ඒ උන්වහන්සේගේ ගෝලයන්ට යේසුස් වහන්සේ ප්‍රකාශ වීමත් සමග ඒගොල්ලෝ උද්‍යෝගිමත් වෙලා ඒගොල්ලෝ ධෛර්යමත් වෙලා ඒ ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ ගෝලයන් සේවකයන් නැත්නම් තානාධිපතුන් ලෙස ඒගොල්ලෝ පත් වෙලා ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඒගොල්ලෝ මහත් දේ කරමින් සාක්ෂිකරුවන් ලෙස ඒ ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරමින් මරණය දක්වා ඒගොල්ලෝ ස්ථිරව හිටියා. ඔබ මේක සුළු කරමින් සිටිනවද ක්‍රිස්තියානිකාරයෝ අද? කිතුණුවන්ගෙන් මං අහනවා. ඔබේ පාප සෝදාගත හැක්කේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් පමණක් බව මෙච්චර දේවල් බයිබලයේ ලියලා තියෙද්දිත් ඒවා විශ්වාස කරන්නේ නැතුව ඔබට ඕන විදිහට පාපයට කමාව ලබා ගන්න පුළුවන් කියලා ඔබ හිතනවද? ඔබ ශුද්ධ බයිබලයේ උතුම් සාරු ඉගැන්වීම සුළු කරමින් ඒ තරම් ඒවා ගණන් ගන්නේ නැතුව ඔබ හොඳයි කියන ඔබ හොඳයි කියලා හිතාගෙන ඉන්න ඔබට ඕන විදිහට කිතුණු මත නිර්මාණය කරගෙන එවැනි ගමනක් තුලද ඔබ ගමන් කරන්නේ. ඔබට ඕන විදිහට කිතුණු ආගම අර්ථකථනය කරගෙන ඔබට ඕන විදිහට මොරල් ලෝස් ඇති කරගෙන සදාචාරයක් ඇති කරගෙන ඔබට ඕන විදිහට කිතුණු ඇදහිල්ල ඇති කරගෙන ඔබට ඕන විදිහට මේ ගමන යන්නේ ක්‍රිස්තියානි දරුවන්ගෙන් මං අහනවා සමහර අයගෙන්. ඒ වගේම රටින් රටට ගිහිල්ලා හැම ආගමක්ම ඒකත්වයකට ගෙනෙන්න ශුද්ධ ලියවිල්ලට විරුද්ධව දැඩි ලෙස ක්‍රියා කරමින් සිටින වර්තමාන පාප්පරය ඇතුළු ඒ පාප්පරයන්ගේ මිනිස් මත තුල ඒ වගේම ආගම් සහ ඒතර විශේෂයෙන් ඔය ඉස්ලාම් ආගම හරහාත් ස්වර්ගයට යන්න පුළුවන් කියලාද ඔබ දේව දරුවෙක් කිතුණුවෙක් ලෙස ඔබ හිතන් ඉන්නේ? අද පාප්පරය ඇතුළු මේ ආගමික නායකයෝ බහුතරයක් බුරුතු මේ තරම් මිනිස්සුන්ව මේ මුලාවට ගෙනියමින් සිටිනවා. මේවා පිටුපස්සේ ඉන්නේ යක්ෂයා. හැම ආගමක්ම එකයි. හැම ආගමක් එක්ක අපි මේ සංහිඳියාවෙන් යන්න ඕන. ඒ හැම ආගමකම තියෙන පූජා විදි හොඳයි. ඒවත් එක්කත් අපි සම්බන්ධ වෙලා ඒවත් එක්කත් එකඟ වෙමින් ඒවත් ඒ හැමෝමත් එක්කත් අපි ෂේප් වෙලා අපි මේ කිතුණු ගමන යනවයි කියලා ඔබ හිතන් ඉන්නේ. සියලු ගංගා අන්තිමට එකම මුහුදට අර වැටෙනවා කියලා හිතාගෙන මම දන්න මගේ මිත්‍රයෝ නිතරම මට කියපු දෙයක් තමයි මේ හැම ගංගාවක්ම අන්තිමට වැටෙන්නේ එකම මුහුදටනේ. ඒ වගේ තමයි මේ හැම ආගමකින්ම ස්වර්ගයට යන්න පුළුවන් කියලා අද මේ ක්‍රිස්තියානිකාරයෝ විශේෂයෙන් රෝමාන කතෝලික මේ මිත්‍යා විශ්වාස තුළ සිටින රෝමාන කතෝලික මේ රූප නමස්කාර කරමින් බයිබලයට විරුද්ධ මනුෂ්‍ය නියෝගවල රැවටිලා සිටින කිතුණෝ අද මෙවැනි මත තුළ සිටිනවා. මේ අපි මේ කතා කරපු දේවල් තුලද ඔබ මම සිටින්නේ? මෙවැනි මතිමතාන්තර තුලද ඔබ මම සිටින්නේ? මට මතකයි මමත් මගේ ජීවිතේ පෞද්ගලිකව
මමත් මේ මත තුල හිටියා වූ මේ මත තුල මේ දැඩි මත තුල හිටිය කිතුණුවෙක් මමත්. මොකද මම උපතින් මම තෝරගත්තේ නෑනේ මගේ ආගම උපතින්. අද මම දෙවියන් වහන්සේ තුල මේ ගමන යනවා. නැවත උත්පාදනය ලැබුවා වූ දේව දරුවෙක් ලෙස. අද මම මේ දෙවියන් වහන්සේ වදහන්නේ මට ලැබුණු මම උපතින් මට ලැබුණු ආගම අතහැරලා. මම උපතින් ලැබෙනකොට මව් කුසෙන් මම එදා කොහේ හරි තැනක ස්පිරිතාලේ හැලේ මම උපත ලබනකොට මගේ දෙමව්පියන්ට දාවනේ මට ආගමක් ලැබුණේ. ඔබටත් එහෙමනේ. ඔබ උපත ලබනකොට ඔබ තීරණයක් ගත්තද මම අදහන්නේ මේ ආගමයි මේ ඇදහිල්ල තුල කියලා. ඔබට මට කැමති හෝ අකමැති දෙමව්පියන්ට දාව පරම්පරාවක් කරා ලැබුණු ආගමක් ඔබ පිට වැටුණා. කරපිට වැටුණා. මටත් එහෙම තමයි. මගේ කරපිට වැටිලා තිබුණා රෝමාන කතෝලික කියන ආයතනික ආගම. මම ඒක එහෙමයි කියන්නේ. මොකද බයිබලයට පටහැනිව. මෙවැනි දේවල් තුල මමත් හිතුවා අනේ මම හොඳ නම් මට ස්වර්ගයට යන්න පුළුවන්. හැම ආගමක්ම හොඳයි. මමත් හිතුවා ඉස්සර කාලේ ඔය මට හම්බෙන්න යන සහකාරිය අනේ ඕන ආගමක වුණාට මට කමක් නැහැ. බෞද්ධයෙක් වුණත් මට කමක් නැහැ. මම යත් එක්ක මම පන්සලුත් යනවා. මෙවැනි සිතිවිලි මටත් තිබුණා. ගැලවීම ලබන්න ඉස්සලා මම මේ කියන්නේ මීට අවුරුදු 17කට එහා අතීතයක් ගැන මම මේ කියන්නේ. නමුත් මගේ ජීවිතේට යේසුස් වහන්සේ මට එළිදරව් වුණා. ඇහුණද පුතේ? මමත් මෙවැනි මත තුල හිටියා. මමත් හිතුවා අර හැම මුහුදක් හැම ගඟක්ම අන්තිමට එකම මුහුදට වැටෙනවා වගේ හැම ආගමකින්ම අන්තිමට ස්වර්ගයට යන්න පුළුවන් කියලා මමත් හිතුවා. යම් කාලයක මුලාව තුල හිටියා වූ ඒ කාලය තුල. ඒ නිසා දරුවනේ මේ කාරණාව තේරුම් ගන්න. අපි යම් ස්ථිරතාවයකට පැමිණෙන්න ඕන. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නොවේ නම් ඔබ මේවත් තේරුම් ගන්න. මේවා ඔබ ඔබගේ හෘද සාක්ෂිය තුල විමසන්න. ඔබ අදහන ආගම දහම දර්ශනය ඔබම අභියෝගයට පත් කරන්න. ඒක ඔබට තිබෙන අයිතිය. ඔබ අභියෝගයට පත් කරන්න. බයිබලයේ කියනවා නික්ම යාම 20 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ අන්‍ය භක්ති නොඉවසන්නා වූ දෙවි කෙනෙක් ඔබ මම අදහන්නේ. අන්‍ය භක්ති නොඉවසන්නා වූ දෙවි කෙනෙක්. ආයේ එතනින් එහා කතා දෙකක් නැහැ. ද්විතීය කතාවේ 5 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ, ද්විතීය කතාව 6 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදෙත් මේ ගැන සඳහන් වෙනවා. අන්‍ය භක්ති ඉවසන්නේ නැහැ. ඔබ මම අදහන දෙවියන් වහන්සේ සුද්ධ මේ දෙවියන් වහන්සේ එනම් ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. මොකද දෙවියන් වහන්සේ කිව්වම අද දෙවියන් වහන්සේලා ගොඩයිනේ. මම මේ කතා කරන්නේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. මුස්ලිම් අයගේ දෙවියන් වහන්සේ නෙමෙයි. ඒ අපි අදහන ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ නෙමෙයි. අද පාප්පරයා මොන බයිලා ගැහුවත් මේ අපි අදහන දෙවියන් වහන්සේ නෙමෙයි ඉස්ලාම් ආගම අදහන්නේ. අනිත් ආගම් කොහොමත් අදහන්නේ අපේ දෙවියන් වහන්සේ නෙමෙයි. අද මේ ලස්සන්ට මේවා ෂේප් කරගෙන මේවා එකතු කරගෙන මේවා කවලම් කරගෙන මික්ස් කරගෙන ෆෘට් සලාඩ් එකක් කරගෙන ඉන්න ක්‍රිතුනෝ ඉන්නවනේ. ඉස්ලාම් ආගමේ අල්ලා කියන එක්කෙනා අපේ අදහන ජීවමාන ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ නොවේ. නැවතත් කියමි එසේ නොවේ. එනිසා රැවටෙන්න එපා. අන්‍ය භක්ති ඉවසන්නේ නැති ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේවයි ඔබ මම අදහන්න ඕන. උන්වහන්සේගේ වචනය තුලයි මේ ගමන අපි යන්න ඕන. දැන් මම මේ කතා කර ඉහළ දැන් මේ අධ්‍යයනය තුල මම කලින් කතා කරපු හැම දෙයක් අද බොහෝ මිනිසුන් අතර අපි දකින්නට ලැබෙනවා. මේ පොදු මේ මූලික කාරණාවල් බහුතරයක් මිනිස්සු බහුතරයක් කිතුනෝ තුල මම අසනවා මම දකිනවා. ඒත් සත්‍ය නම් මේ සියල්ල බොරු. යක්ෂයා මේ ලෝකේ පාලකයා අපගේ මනසේ සිතිවිලි වල මේවා තැම්පත් කරලා කුඩා කාලයේ පටන්ම ඒවා අපගේ සිතවල තුල ඒවා ඇති කරලා ඒවා ධාරණය වෙන්න සලස්සලා අපිව ආත්මිකව අන්ධ කරලා තිබෙනවා. ඔබව ආත්මිකව අන්ධ කරලා තිබෙනවා. මමත් ඒ ආත්මික අන්ධභාවය තුල අවුරුදු 17කට ඉස්සෙල්ලා හිටියා. අද ඒ අන්ධභාවය තුල නෙමෙයි මම සිටින්නේ. අන්ධභාවය තුල ඉන්නේ නැති මිනිස්සෙක් ලෙසයි අද මේ අධ්‍යයනය ඔබ මම කරන්නේ. දෙවියන් වහන්සේට අයත් නොවන සියල්ලන්ගේ මනස පාලනය කරන්නේ යක්ෂයා. ඌට ඒ හැකියකම දෙවියන් වහන්සේ ඉදහැරලා දීලා තිබෙනවා. මේ දුෂ්ට ලෝකයේ පාලකයා ඒ දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ල නැති අයගේ මනස අන්ධ කරලායි තිබෙන්නේ. බයිබලයේ සඳහන් වෙනවා ඒ කාරණාවල්. 2 කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 3 ඉඳන් 6 දක්වා තිබෙනවා. නමුත් අපේ සුභාරංචියේ වැසී තිබේ නම් ඒ වැසී තිබෙන්නේ විනාශ වන්නන්ටය. නොහැදෙලිකාර වූ ඔවුන් තුල දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ
ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකය නොබැබලෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය. මේ ලෝකයේ දෙවියා කියන්නේ යක්ෂයා. ඔවුන්ගේ සිත් අන්ධ කළේය. ඊට පස්සේ කියනවා පස්වෙනි පදය මක්තිසාද අපි අප ගැනම නොව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේය කියාද යේසුස් වහන්සේ නිසා අපි නුඹලාගේ දාසයෝ කියාද ප්‍රකාශ කරමු. මේ පාවුලුතුමා මේ කාරණාව එළිදරව් කරන්නේ. එසේය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නැමැති ආලෝකයේ බැබලෙන පිණිස අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකයේ බැබලෙන්ට කීවා වූ දෙවියන් වහන්සේය. දැන් මේ ස්ථානය තුල නිතරම ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ උන්වහන්සේ තමයි ආලෝකය. එදා අන්ධකාරයෙන් ආලෝකයේ බැබලෙන්න කියලා ඒ උප්පත්ති පොතේ දෙවියන් වහන්සේ කියනකොට ඒ වාක්‍යානෝ තමයි යේසුස් වහන්සේ තමයි ආලෝකය ඇති කරේ. ඉර නිර්මාණය කරන්න ඉස්සෙල්ලා මම කිව්වනේ කුඩා බිලිඳු ළමයෙක් ලෙස මම උප්පත්ති පොත පිළිගන්නවා. මට විද්‍යාව තාක්ෂණය යක්ෂයාගේ මුලා වූ ඉගැන්වීම් වන මිලියන ගණනක මේ ලෝක ඉතිහාසය මට තඹ දොයිතුවක වැඩගැන්මක් නෑ. මම දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස දවස් 6න් උන්වහන්සේ මුළු විශ්වය මැව්වා. මිලියන ගණන් ගියේ නෑ. මං ඒ කුඩා ඇදහිල්ල තුල කුඩා ළමයෙක් වගේ කුඩා බිලිඳු ළමයෙක් වගේ මං ඒ විශ්වාසය තුල සිටිනවා. උන්වහන්සේ ආලෝකයේ වේවායි කියලා ආලෝකය ඉර හඳ තාරකා ඇතුළු සියලු ආකාශ ග්‍රහ වස්තු ඒ ආලෝකය ඒ ගෙනෙන ග්‍රහ වස්තු නිර්මාණය කරන්න මවන්න ඉස්සෙල්ලා ආලෝකය ඇති කරා. ඒ ආලෝකය යේසුස් වහන්සේ. පඬිතුකම වැඩි වුණාම විද්‍යාවත් මේ උපත්ති පොතර ඔබව ගන්න ඕන කිතුනෝන් තමයි මිලියන ගණන් ඕකට එකතු කරගන්න කැමති අය. ස්වර්ගයට ගිය දවසකදී අහන්න මිලියන ගණනක් ගියාද ඔබ වහන්සේට මේ විශ්වය මවන්න. උන්වහන්සේ ඔබට මට ඒකට උත්තර දෙයි. සාතන් උගේ මාර්ග අනුගමනය කරන කිසිවෙක් සාතන්ගේ උගේ මාර්ගය එහෙම අනුගමනය කරන කිසිවෙක් හරි ඉන්නවද? ඒ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට සතුරන් කියලා බයිබලයේ සඳහන් වෙනවා. යාකෝබ් 4:4 කියනවා කාම මිත්‍යාචාරික තැනැත්තෙනි ලෝකයේ සමග මිත්‍රකම දෙවියන් වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? ලෝකයේ දේවල් එක්ක ඔබ මිත්‍ර වෙනවද? මේකේ තේරුම ලෝකයේ මනුෂ්‍යයන් ආශ්‍රය කරන්න එපා කියන එක නෙමෙයි. ලෝකයේ කාරණා මනුෂ්‍ය නියෝග දේව වචනයට පටහැනි ඕනම දෙයක්. ඒක නීතියක් වෙන්න පුළුවන්. ඒක රාජ්‍ය නියෝගයක් වෙන්න පුළුවන්. ඒවට එකඟ වෙන්න දේව දරුවන්ට බෑ. ඒක තමයි ඇත්ත. ඔබ මම ලෝකයේ දේවල් එක්ක මිත්‍රකම පවත්වනවා නම් ඒක දෙවියන් වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නමුත් ලෝකයට මිත්‍ර වෙන්න කැමැත්තේ නම් ඔහු දෙවියන් වහන්සේට සතුරෙක් වන්නේය. දේව වචනේ ලියලා තිබෙන්නේ. සාතන් නිතරම ඒ ව්‍යාජ ස්වරූපයෙන් වෙස් වලාගෙන මවා පාමින් යහපත් දේ බොරුවට පෙන්වමින් යහපත් කියලා පෙන්වමින් ඔබව මාව මුලාවට ඇද ගන්න උත්සාහ කරනවා. අද මුළු ලෝකයේ බහුතරයක් මේ මුලාව තුල ඉන්නේ ඒකයි. යහපත පෙන්නලා ධාර්මික බව පෙන්නලා ශුද්ධකම පෙන්නලා බොරුවට අද යක්ෂයා මුළු ලෝකයේ මනුෂ්‍යයන්ව මැවුම්කාර දෙවියන් වහන්සේගෙන් ඈත් කරලා තිබෙනවා. හැම ආගමක් තුල හැම දර්ශනයක් තුල මැවුම්කාර දෙවියන් වහන්සේගෙන් මනුෂ්‍යයන්ව ඈත් කරලායි තිබෙන්නේ. ඔබගේම ගැලවුම් කරු වෙන්න. බුද්ධ ධර්මය තුලත් එහෙමයි. ඔබ ඔබගේම විමුක්තු කරුවා වෙන්න. මෙවැනි යක්ෂයාගේ මේ මනස බලන්න. යක්ෂයාගේ මනස මේ. ඒ දේවල් තුල තමයි මේ ආගමික කතෘවෝරේ අද දෙවියන් වහන්සේ මැව්ව මේ මිනිස්යන්ව හැම ආගමකට දහමකට බෙදලා මැවුම්කාර දෙවියන් වහන්සේගෙන් ඈත් කරමින් සිටින්නේ. 2 කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳන් සඳහන් වෙනවා මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙක්ගේ වෙස් ගනිති. එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනිත් නම් ඒක පුදුමයක් නොවේ. ඔවුන්ගේ අන්තිමය ඔවුන්ගේ ක්‍රියා ලෙස වන්නේය. උන්වහන්සේගේ වචනේ ප්‍රකාරයට සාතන් මෙවැනි ආකාරයේ ආලෝකයේ දූතයෙක් මෙන් නැත්තම් ධර්මිෂ්ඨ සේවකයෙක් මෙන් පෙන්වෙන්න පුළුවන් නම් වෙන මොන කතාවද? එහෙනම් මේ ක්‍රිස්තියානි නායකයෝ කියන ඔය සෙට් එක මොනවාද? ඒගොල්ලන්ගේ කියන හැම දෙයක්ම හරිද? අද කිතුණු නායකයෝ හරිද? කිතුණු නායකයන්ගෙන්
සුළුතරයක් දෙවියන් වහන්සේ තුල මේ ගමන යනවා. හැබැයි බහුතරයක් වැරදි ස්ථානයේ සිටින්නේ. දෙවියන් වහන්සේ අපගේ කුඩා පව් ගැනත් සැලකිලිමත් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපේ කුඩා පව් ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඔය පොඩි පාප ගැන කමන්නේ නැහැ. ලොකු පව් තමයි කරන්න හොඳ නැත්තේ. මෙවැනි මනසක් තුල ඔබ මම සිටිනවද? මේක මුලාවක්. මේක ව්‍යාජත්වයක්. එසේම නිරය නරක මිනිසුන් සඳහා විතරයි හදලා තියෙන්නේ. ඒ බොරුවෙන් ඔබ ගැලවෙන්න දරුවනේ. සෑම පාපයක්ම අපව දෙවියන් වහන්සේගෙන් වෙන් කරනවා. ඊතා කුඩා හෝ සුළු පාපයක්, සුළු බොරුවක් වුණත් ඔබව මාව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න පුළුවන්. මොකද රෝම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 23 කියනවා මක්නිසාද සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. මේක අපි දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස මේක නිතරම අපි කතා කරන වචනයක්. මෙතනදී සියල්ලෝම කියන්නේ ඕන කෙනෙක්ගේ නමක් ඔතනට දාගන්න. මේ සියල්ලෝම කියන්නේ හැම ආගමික කර්තෘවරයන් ඇතුළුවයි. ඒගොල්ලන්ගේ නැතුව නෙමෙයි. මොකද යේසුස් වහන්සේ ආගමික කර්තෘවරයෙක් නෙමෙයි. උන්වහන්සේ සදාකාලයේ ස්වර්ගයේ සිටියා. බයිබලයේ පැහැදිලිව සාක්ෂි දරනවා ඒකට. සමහරු මේ අන්‍ය ආගමිකයෝ හිතනවා මේ යේසුස් වහන්සේ මීට අවුරුදු 2000කට ඉස්සෙල්ලා පොළොවේ ඉපදිච්ච තවත් ශාස්ත්‍රවන්තයෙක් නෑ. ශාස්ත්‍රවන්තයෝ ඉන්නවා පොළොවේ ඉපදිච්ච. මුහම්මද් නබීතුමා, සිද්ධාර්ථ ගෞතමතුමා, තවත් ඕනම ආගමික ශාස්ත්‍රවරයෙක්ගේ නමක් ගමක් ඔතනට දාගන්න. ඔය හැමෝම මිනිස්සුયો කවුරුත් පෙරුම් පුරාගෙන අවුරුදු දහස් ගණන් පෙරුම් පුරලා කොහේ හරි තැනක ඉඳන් මේ පොළොවට ආපු කිසිදු මිනිස්සෙක් හෝ කිසිම දේවත්වයකින් ඉන්න කවුරුත් නෑ. ඒ යක්ෂයාගේ මුලාව. ඒ නිසා මුහම්මද් නබීතුමා මිනිස්සෙක්. එයත් දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටින මිනිස්සෙක් පමණයි. සිද්ධාර්ථ ගෞතමතුමාත් එයා කොච්චර යහපත් මිනිස්යන්ව යහමඟට හරවන්න එයා උපතින් එයාට ලැබුණු ආගම අතහැරලා එයාත් ආගමිකයෙක්නේ උපතින්. එයා රජ කුමාරයෙක් වගේම එයා උපතින් හින්දු ධර්ම අදහන මිනිස්සෙක්. ඒක අදහලා ඒක අතහැරලා එයාත් යම් යහපත් මාර්ගයක් කියලා හිතලා යම් ධර්මයක් ඉදිරිපත් කරපු මිනිස්සෙක්. එයාත් දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටින මිනිස්සෙක්. ඒවා කතා කරන්න ඔබ මම බය වෙන්න ඕනේ. හැබැයි යේසුස් වහන්සේ මිනිස්සෙක් නොවේ. යේසුස් වහන්සේ මනුෂ්‍ය කයක් අරගෙන මරියතුමේගේ පාපය තුල සිටියා වූ ජන්ම පාපයෙන් නිදොස්සුන්නේ නැහැ මරියතුමී. පාපය තුල සිටියා වූ ඔබ මම වගේම සාමාන්‍ය මිනිස්සෙක්, සාමාන්‍ය ස්ත්‍රියක් තමයි මරියතුමී. මරියතුමේගේ කුසේ තුල යේසුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන තමයි ස්වර්ගයේ ඉඳන් ඒ මරියතුමේගේ කුසේ ගැබ් ගත්තේ. ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන ඩිම්බයක් හෝ ශුක්‍රාණුවක් කරගෙනගෙන නෙමෙයි. විද්‍යාවට පටහැනිව තමයි උන්වහන්සේ ක්‍රියා කළේ එතන. විද්‍යාවට අනුව නම් මව් කුස තුල දරුවෙක් ප්‍රසූත වෙන්න ඩිම්බයක් හා ශුක්‍රාණුවක් ඕන. නමුත් යේසුස් වහන්සේ කිසිම ඩිම්බයක් හෝ ශුක්‍රාණුවක් කරා නෙමෙයි මරියතුමීගේ කුසේ පිළිසිඳ ගත්තේ. ඒ නිසා මරියතුමී ජන්ම පාපයෙන් නිර්දෝෂයි කියන මිත්‍යාවෙන් ඔබ මිදෙන්න. මරියතුමී කවදා හරි දවසක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමාගේ පෞද්ගලික ගැලවුම් කරු බව, මරියතුමීගේ පාපයට කමාව ලැබෙන්නේ යේසුස් වහන්සේගේ පූජාවෙන් බව ඇයත් විශ්වාස කළ යුතුව තිබෙනවා. ඇය විශ්වාස කරන්න ඇති අනිවාර්යෙන්ම. ඇයත් ගැලවෙන්න ඇති. මම විශ්වාස කරනවා ඇයත් යේසුස් වහන්සේ සභාව ඔසවගන්න දවසේ ඇයත් ඇයගේ ශරීර මහිමාන්විත ශරීරයක් බවට පත් වෙලා ඇයත් ස්වර්ගයට නැගෙන්න යනවා. ඇය ස්වර්ගයේ දැන් නැහැ. ඒ බොරු මත. ඒ යක්ෂයා මේ ලෝකයේ දෙවියවන යක්ෂයා අර ආලෝකයේ දූතෙක් වගේ පෙනෙන යක්ෂයා තමයි මරියතුමීගේ ඔය ප්‍රකාශ වීම එක එක රටවල් වල එක එක ස්ථානවල ගල් ගුහාවල් වල පෙන්නලා අද මරියතුමීව පෙන්නලා යක්ෂයා කිතුණුවන්ව මුලාවට ගෙනියන්නේ. බයිබලයට පටහැනි හැම දෙයක්ම බයිබලයට පටහැනි දේවල් තමයි ඔප්පු කරන්නේ ඒ ස්ථාන තුල. ඒ ප්‍රකාශයන් තුල පවා ඒ අපියරන්ස් වල පවා. එනිසා මේවා තේරුම් ගන්න. එනිසා සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිනවා. ඕනම කෙනෙක්ව එතනට දාගන්න ඕනම කෙනෙක් කියන්නේ ආදම් ඒ වගේ පටන් මුළු මනුෂ්‍ය වර්ගයාම අද මේ ස්ථානයේ තමයි සිටින්නේ. කිසිම මිනිසෙක් නැහැ. මම නැවත කියනවා පෙරුම් පුරලා එක එක ස්ථානවල ඉඳගෙන මේ පොළොවට ආපු කිසිම ගැලවුම් කරුවෙක්, විමුක්ත කරුවෙක් මේ පොළවේ නැහැ. හිටියෙත් නැහැ, හිටින්න යන්නෙත් නැහැ. එකම ඒ ස්වර්ගීය ඒ දෙවියන් වහන්සේ වන උන්වහන්සේගේ රූපාකාරය වන සදාකාලයේ සිටියා වූ වාක්‍යානෝ වන යේසුස් වහන්සේ තමයි මේ පොළොවට මනුෂ්‍ය කයක් අරගෙන ආවේ ඔබව මාව පාපෙන් ගලවන්න. වෙන කිසිම ආගමික දාර්ශනික කර්තෘවරයෙක් ඔබව මාව පාපෙන් ගලවන්න සමත් නැහැ. අපි ඉගෙන බලනවා.
ස්වර්ග රාජ්‍යයට යාම සඳහා පවතින්නේ අප කරන හොඳ හෝ නරක ඒ දේවල ඒ බරපතලකම ඒ ප්‍රමාණය අනුව නෙමේ ඔබ මම ස්වර්ගයට යනවද නැද්ද කියන එක රඳා පවතින්නේ. එහෙම ඔබ හිතන් ඉන්නවා නම් අපි සියලු දෙනාම යන්නේ ස්වර්ගයට නෙමේ ගිනිවිලට. ඒකට හේතුව මොකද? එසේනම් දෙවියන් වහන්සේගේ කරුණාව නිසා අපි ගැලවීම ලැබමුණු නම් ඒ අපගේ යහපත් ක්‍රියා නිසා උරුම කරගත් දෙයක් වෙන්න බෑ. අප කළ හොඳ පමණින් අපිට ස්වර්ගයට යන්න බෑ දරුවනේ. ඒක තමයි දෙවියන් වහන්සේගේ උතුම් උත්තරීතර වචනේ ස්ටෑන්ඩඩ් එක. ඒ දේව වචනේ තමයි ස්ටෑන්ඩඩ් එක. ඔබට මට ඕන ස්ටෑන්ඩඩ් සදාගෙන මේ ගමන යන්න බැහැ. දේව වචනේ තමයි ස්ටෑන්ඩඩ් එක. එපිස 2 පළවෙනි පදේ ඉඳන් කියනවා නුඹලාගේ වරද සහ පාප කරන කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. පෙර කාලේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාර ලෙසත් අකීකරුකමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියට, ඒ කියන්නේ යක්ෂය ගැන මේ කියන්නේ. ඒ යක්ෂයාගේ කැමැත්තේ හැටියට ඔබ මම නොදැනුවත්ව යම් කාලයක හිටියයි කියලා මේ කියන්නේ. හැටියටත් ඒවායි හැසිරුණා. ඒවල තුල ඔබ මම හැසිරුණා. මමත් හැසිරුණා ඒ කාලේ. ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංශයේ තෘෂ්ණාවල හැසිරෙමින් මාංශයටත් හිතටත් කැමති දේ කරමින් ස්වභාවයෙන් අනික් අයමෙන් උදාසේ දරුවෝව සිටිමු. දැක්කනේ? ඔබට මට කැමති දේ සිතට කැමති දේ කරමින් හිටියා. සිතට යහපත් කියලා දැනෙන ඕනම දෙයක් යහපත් කියලා හිතාගෙන පාපය තුල දෙවියන් වහන්සේගේ උදාසේ දරුවන්ව ඔබ මම සිටියා. ඔබ මේ තුල නෙමෙයි නම් ඉන්නේ. ඔබ සිටින්නේ අදත් ඒ ස්ථානේ. තමුත් දෙවියන් වහන්සේගේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක අපට ප්‍රේම කළා වූ තමන් වහන්සේගේ මහත් ප්‍රේමයෙන් අපගේ වරද කරන කොටගෙන අප මැරී සිටි කල්හි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ සමග අප නැගිටුවා ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳ වූසේක. එසේ කලේ ක්‍රිස්තුස් වහන්සේ තුල අප කෙරෙහි ඇත්තා වූ කරුණාවන්තකම නිසා තමන් වහන්සේගේ අනුග්‍රහයේ ඊතා මහත් සම්පත පැමිණෙන්නා වූ කාලවලදී පෙන්වන පිණිසය. මක් නිසාද? ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නහුය. එය නුඹලාගේම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. දැක්කද? ඒ නුඹලාගේම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. ඒක කියනවා for by grace you ye saved through faith and that not of yourself, it is the gift of God. Gift of God. ඒක තමයි මෙතනදී කියන්නේ දෙවියන් වහන්සේගේ දීමනාවය. දේව දරුවනේ, දෙවියන් වහන්සේගේ දරුවන් නොවන කෙනෙක් හරි මේක අහසනවා. ඔබ සිතන්න මේක තේරුම් ගන්න. දෙවියන් වහන්සේගේ දරුවන් ක්‍රිස්තියානි කාරයෝ කියලා හිතන් ඉන්න අයගෙන් මම මේ කියන්නේ. ප්‍රවේශම් වෙන්න. ඔබ මම කරන යහපත් දේවල් තුලින් නෙමෙයි ඔබ මම ගැලවෙන්නේ. ඔබ කරන මම කරන දානමාන වලින්වත් අර කලින් මේ පදයේ තුල අපි කතා කරපු අපේ හිතට දැනෙන යහපත් තුල හිටියයි කියලා නෙමෙයි ඔබ මම ගැලවෙන්නේ. ඔබ කොච්චර දන ගහනවද? ඔබ කොච්චර යාඥා කරනවද? ඔබ කොච්චර සුද්ධව ඉන්නවද? ඔබට ඕන හිතට දැනෙන විදියට ඔබට ඕන විදියට අර්ථකථනය කරගත්ත කිතුණු ඇදහිල්ලක ඔබ සිටමින් ඔබට ඕන විදියට මේ ගමන යමින් ඔබ හිතනවද ඔබ ගැලවෙනවයි කියලා? ඔබගේ පාපයට කමාව තියනවයි කියලා? නැහැ දරුවනේ. මේක තේරුම් ගන්න. ඔබගේ මගේ පාපයට කමාව ලැබෙන්නේ ඔබ මම කරා වූ කිසිම දෙයක් නිසා නෙමෙයි. කිසිම කැපවීමක් නිසා නෙමෙයි. ඒක දෙවියන් වහන්සේ ඔබට මට දෙන gift එකක්. ඒක තෑග්ගක්. මේක බයිබලයේ එකයි සඳහන් කරන්නේ. තෑග්ගක් කියන්නේ මොකද්ද? යම් කවුරු හෝ මිලයක් ගෙවලා තවත් කෙනෙක්ට දෙන තිලිනයක් නේ තෑග්ගක් කියන්නේ. ඔබ මම සල්ලි දීලා තෑගි ගන්නවද? එහෙම තෑගි ගන්න ඇති සල්ලි දීලා. ඒකට තෑග්ගක් කියන්නේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් වහන්සේ මිලය ගෙව්වා ඔබට මට මේ තෑග්ග දෙන පිණිස. යේසුස් වහන්සේ මිලය ගෙව්වා. උන්වහන්සේගේ ජීවිතයෙන් උන්වහන්සේ මිලය ගෙව්වා. ඒ ධර්මිෂ්ඨකම තුල මිලය ගෙව්වා.
අධර්මිෂ්ඨකම අප තුල තිබෙන පහ කරන පිණිස, අපව පාපෙන් ගලවන පිණිස. ඒ නිසා ඒක උන්වහන්සේගේ තෑග්ගක්, ගැලවීම උන්වහන්සේගේ තෑග්ගක්. රෝම 11:6 කියනවා ඉදින් අනුග්‍රහයෙන් නම් තවත් ක්‍රියාවලින් නොවේ. දැක්කනේ අනුග්‍රහයෙන් කියන්නේ ක්‍රියාවලින් නෙමේ. රෝමාන කතෝලික දේව දරුවනි, මේක ඔබ අභියෝගයට පත් කරගන්න. ඔබ කරන යහපතක් තුලින් නෙමේ ඔබ ගැලවෙන්න යන්නේ. ඔබගේ ක්‍රියාවලින් නෙමේ, ඔබගේ ඥාන කාන්ති වලින් නෙවේ, ඔබගේ ධන ගැසීම් වලින් නොවේ, ඔබගේ ශුද්ධ ක්‍රියාවල් වලින් නොවේ. ඔබ ගැලවෙන්නේ අනුග්‍රහයෙන්. යේසුස් වහන්සේ තුල ඒ දෙවියන් වහන්සේ ඔබට මට දෙන තෑග්ග, ගිෆ්ට් එක වන ඒ දීමනාව ඒ තුලින් විතරයි. එපිස 2:5 අපගේ වරද කරන කොටගෙන අපි මැරී සිටි කල්හි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්. නැවත මෙතන සඳහන් කරනවා, even when we were dead in sins hath quickened us together with Christ. By grace ye are saved. By grace we all have been saved. උන්වහන්සේගේ කරුණාවෙන් තමයි ඔබ මම ගැලවී සිටින්නේ. තේරුම් ගන්න. තීතස් 3:4 ඉඳන් කියනවා, නමුත් අපගේ ගැලවුම් කරුවාණන් වන දෙවියන් වහන්සේගේ ගුණවන්තකමද මනුෂ්‍යයන් කෙරෙහි ඇති ප්‍රේමයද ප්‍රකාශ වූ කල අප විසින්ම කළා වූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම, born again, නැවත ඉපදීම නැමැති සේදීමෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවූසේක. එසේය උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨ කරනු ලැබ. දැක්කනේ, අපව ධර්මිෂ්ඨ කළේ උන්වහන්සේගේ කරුණාව. ඔබගේ මගේ ධර්මිෂ්ඨකමක් නෑ. එසේය උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨ කරනු ලැබ සදාකාල ජීවනයේ බලාපොරොත්තුවේ හැටියට උරුමකාරයන් වන පිණිස උන්වහන්සේ අපගේ ගැලවුම් කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ශුද්ධාත්මය අධික ලෙස අප පිට වැගිරූසේක. මේක විශ්වාස වූ කීමක්ය. දෙවියන් වහන්සේ කෙරෙහි අදහාගෙන සිටින්නන්, යහපත් ක්‍රියාවල යෙදී සිටින්ට බලාගන්නා පිණිස නුඹ විසින් මේ දේවල් සහතික ලෙස කියනවාට කැමැත්තෙමි. මේවා මනුෂ්‍යයන්ට යහපත් වූ ප්‍රයෝජනවත් වූ දේවල්. එදකනේ ඔබ මම යහපත් දේ කරන්න ඕන, එක හරි. හැබැයි ඔබ මම කරන යහපත් දේවල් නිසා නෙමේ ඔබ මම ස්වර්ගයට යන්නේ, හෝ ඔබ මම ගැලවීම ලබන්නේ, හෝ ඔබගේ මගේ පාපයට කමාව ලැබෙන්නේ ඒවා තුලින් නෙමේ. අපි ගැලවීම ලැබුවා වූ දරුවන් නිසායි අපි ධර්මිෂ්ඨකම් කරන්න ඕන. අපි යහපත් ක්‍රියාවල යෙදී සිටින්න ඕන. අපි දේව දරුවෝ නිසායි. දේව දරුවන් වෙන්න ඔබට මට යහපත්කම් ක්‍රියා කළා ඔබ මම දේව දරුවෝ වෙන්නේ නැහැ. තේරෙනවද පුතේ? අපි හොඳ දේවල් කරා කියලා අපි දේව දරුවෝ වෙන්නේ නැහැ. අපි දේව දරුවෝ වෙන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන්. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් තමයි අපි ගැලවීම ලබන්නේ. අපේ පාපයට කමාව ලැබෙන්නේ. අපි දේව දරුවෝ වෙන්නේ. අපි දේව දරුවෝ නිසා තමයි අපි යහපත් ක්‍රියාවල යෙදී සිටින්න ඕනේ. ඒ නිසා කිතුණුවනේ, ඔබ සිටින මුලාවෙන් ඔබ ගැලවෙන්න. දේව වචනයට හැරෙන්න. මනුෂ්‍ය නියෝග වලට හැරෙන්න එපා. දැන් ඕකට තිත තියන්න. ආගමික නායකයන් කෙරෙහි හැරෙන්න එපා. ක්‍රිස්තියානි ආගමික නායකයන් කෙරෙහි තවත් බලාපොරොත්තු තියාගන්න එපා. ඔවුන් කෙරෙහි තවත් හැරෙන්න එපා. ඔබගේ එඬේරා, සැබෑ එඬේරාණන් වන යේසුස් වහන්සේ වෙතට හැරෙන්න දරුවනේ. ක්‍රිස්තුස් වහන්සේ ඔබට මට දී තිබෙන දේවානුභාවයෙන් දී තිබෙන දේව වචනේ වෙත දැන් හැරෙන්න කාලය පැමිණ තිබෙනවා ස්වාමින් වහන්සේගේ දරුවනේ. තව දුරටත් ක්‍රිස්තියානි නායකයෝ පස්සේ යන්න එපා. දේව වචනයට හැරෙන්න දරුවනේ. ඔබව මාව ස්වර්ගයට ගෙනියන්නේ ඔබගේ මගේ ක්‍රිස්තියානි නායකයෝ නෙමෙයි. බයිබලයේ කියනවා නායකයෝ කියලා කියා ගන්නවත් එපා කියලා. ඒක යේසුස් වහන්සේම කිව්වා. ඒ නිසා ප්‍රවේශම් මෙන්න දෙවියන් වහන්සේගේ දරුවනේ. ඔබට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු විය හැක්කේ පටු දොරටුවෙන් පමණයි. නිරයේ දොරටුව ඊ타ත්ම පළල්ය. ඊතා පහසු මාර්ග තෝරාගත් අයට නිරයේ දොරටු ව්‍යාප්තව පැතිර තිබෙනවා. යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? මතේ 7 වෙනි පරිච්ඡේදය 13. පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය. එයින් ඇතුළු වන්නෝ බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය.
පාර අවහිරය ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙක්ටය. අද මේ වචනේ ඕන තරම් කිතුනෝ දන්නවා. මගේ පුතත් මේක දන්නවා. මගේ කුඩා පුතත් මේක දන්නවා. නමුත් ඔබ මම මේක අදහනවද? පාටු දොරටුවෙන් තමයි ඔබ මම ඇතුල් වෙන්නේ යේසුස් වහන්සේ තුල ඔබ මම ගැලවීම ලබනකොට. ඊට ඉස්සෙල්ලා ඔබ මම යන්නේ කොහෙද දන්නවද? මහා පුලුල් මාර්ගවල ඕන තරම් මාර්ග තියෙනවා. බලන හැමතැන හැරෙන හැමතැන ඕන තරම් මාර්ග තියෙනවා. ඕන මාර්ගවල ඒ මහා විශාල පළල් මාර්ගවල ඔබ මම ගමන් කරමින් සිටියා. අද ඔබ ඒ වැනි මාර්ගවලද ගමන් කරමින් සිටින්නේ? නැත්නම් මේ පටු මාර්ගයෙන් ඔබ ඇතුල් වෙන්න කැමතිද? කවුද මාර්ගය? කවුද ජීවනය? කවුද සත්‍ය? කවුද සැබෑ දොරටුව? බයිබලයේ කියන්නේ කවුද? යේසුස් වහන්සේ. සියලු දෙනාම පාපී ජීවිත ගත කරමින් දෙවියන් වහන්සේ ගැන විශ්වාසයෙන් සිටිනවා. එහෙම තමයි අද බොහෝ කිතුනෝ පාපය තුල ගමන් කරමින් දෙවියන් වහන්සේවත් දන්නවා. හැබැයි උන්වහන්සේ පාපයට කිසිදු සමාවක් දෙන්නේ නැහැ. යේසුස් වහන්සේ තුලින් පමණයි ඒ කමාව ලැබෙන්නේ. ඔබගේ මගේ මාර්ගවල අපිට සමාව ලැබෙන්නේ නැහැ. පෙර කාලේ නුඹලා මේ ලෝකේ විවාහාර ලෙසත් අකීකරකමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ඒ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියට ඒවා තුල හැසිරුණයි කියලා අපි කලින් එපිස ඒ දෙවෙනි පරිච්ඡේදයේ කතා කළා. ඔබ මම එවැනි ස්ථානයේ තුල ඉඳලා තමයි අද යේසුස් වහන්සේ ඔබව මාව ගලවලා තිබෙන්නේ. මාව ගලවලා තිබෙන්නේ. ඔබ ගැලවෙන්න ඔබ මේ ස්ථානයේ සිටින්නේ නැත්තම් දෙවියන් වහන්සේ මේ ලෝකේ මවා ඒක නිම කරලා පසුව උන්වහන්සේ ඒක කිව්වා ඒක යහපත්. ඒකේ පරිපූර්ණත්වයේ දෙවියන් වහන්සේ දැක්කා පාපයට වැටෙන්න ඉස්සෙල්ලා. ඒ සියල්ල යහපත් බව ඒ උප්පත්ති පොතේ ඒ පළවෙනි පරිච්ඡේදය වල සඳහන් වෙනවා ඒක. ඉන්පසු උන්වහන්සේ ආදම් මේව මවලා ඔවුන්ට නිදහස් කැමැත්ත දුන්නා. ඔබව මාව රොබෝල කරලා නැහැ දෙවියන් වහන්සේ. අදටත් ඒ නිදහස් කැමැත්ත තිබෙනවා. එදා ආදම් ඒවව මවලා රොබෝලව කරේ නැහැ දෙවියන් වහන්සේ. නිදහස් කැමැත්ත දුන්නා. ඒ නිදහස් කැමැත්ත ඒ නිසා ඔවුන්ට හැකියාව තිබුණා උන්වහන්සේව අනුගමනය කර කීකරු වන්නත් උන්වහන්සේව ප්‍රතික්ෂේප කර අකීකරු වෙන්නත් නිදහස් කැමැත්ත ආදම් මේවට දුන්නා. එසේ එහෙත් දෙවියන් වහන්සේ එය පළමු මැවිල්ල වෙන ආදම් ඒව යක්ෂයාගේ පරීක්ෂාවට හසු වෙලා උන්වහන්සේට අකීකරු වෙලා පව් කළා බව අපි දන්නවා. එමගින් පාපය ඔවුන්ද අන් සියලු දෙනා ඔබ මම ඇතුළුව මම මේ කියන මුළු මනුෂ්‍ය වර්ගයා සියලු ආගමික කර්තෘවරු දාර්ශනික කර්තෘවරු ඇතුළු සෑම කෙනෙක්ව පව්කරයන් බවට පත් වුණා. දෙවියන් වහන්සේ සමග තිබෙනා වූ සමීප සම්බන්ධතාවයෙන් අප ඈත් කළ වෙන් කරා ඒ කාරණාවෙන්. ඒක නිසා තමයි අද මේ මුළු ලෝකයේ තුල සියලු මේ ව්‍යසනයන් තියෙන්නේ. උන්වහන්සේ ශ්‍රේෂ්ඨය, ශුද්ධය, පාපය විනිශ්චය කළ යුතු තැනන් වහන්සේ උන්වහන්සේ පමණයි. පව්කරයන් වශයෙන් අපට තනිවම ස්වර්ගයට යන්න බෑ. තනිවම අපේ ස්ව උත්සාහයෙන් අපට ස්වර්ගය හිමි කරගන්න බෑ. එම නිසා ස්වර්ගයෙහි අප උන්වහන්සේ සමග ඒකාබද්ධ වීමට මගක් සැලසුවා දෙවියන් වහන්සේ. මක්තිසාර දෙවියන් වහන්සේ සොකිය ඒක ජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරේ අදහා ගන්න සෑම දෙනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. යොහාන් 3 වෙනි පරිච්ඡේදයේ මේක සඳහන් වෙනවා. මම ඒක තවත් දිගට කියුවොත් එතන තිබෙනවා යොහාන් 3:16 ඉඳන් පල්ලෙහාට කියුවොත් මක්නිසාද දෙවියන් වහන්සේ සොකිය ඒක ජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරේ අදහා ගන්න සෑම දෙනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. මක්නිසාද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ලෝකයට එව්වේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කටන කොටගෙන ගලවනු ලබන පිණිසය. උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා විනිශ්චය කරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගන සිටින බැවින් දැනටමත් විනිශ්චය කරනු ලැබ සිටි. විනිශ්චය නම් මේකයි. ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නමුත් මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම් වූ බවය. නපුරුකම් කරන සෑම දෙනම ආලෝකයට වෛර වී නපුරුකම් කරන සෑම දෙනම ආලෝකයට වෛර වී තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඇති.
නමුත් සැබෑව කරන්න තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේ තුල කළ බව ප්‍රකාශ වන පිණිස ආලෝකයට එන්නේ යයි කීසේක. රෝම 6:23 කියනවා මක්නිසාද පාපයේ කුලිය නම් මරණයය. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව gift එක දීමනාව නම් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනය. For the wages of sin is death, but the gift of God is eternal life through Jesus Christ our Lord. අපි දැන් මේ කතා කරපු යොහාන් 3 වෙනි පරිච්ඡේදයේ රෝම 6 වෙනි පරිච්ඡේදයේ මේ 23 වෙනි පදේ කවුද දෙවියන් වහන්සේ කාවද මේ ලෝකෙට එව්වේ ඔබව මාව පාපයෙන් ගලවන්න? මුහම්මද් නබිතුමාවද? සිද්ධාර්ථ ගෞතමතුමාවද? නැත්නම් වෙනත් ඕනම ආගමික ඕන මිනිහෙක්ව දාගන්න? ඒගොල්ලන්වද? නෑ. ඒ සියල්ල මිනිස්සුયો. නමුත් මිනිහෙක් නොවුනා වූ දෙවියන් වහන්සේගේ රූපාකාරය වන උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රාණන් වන යේසුස් වහන්සේව මේ පොළොවට එව්වා ඔබව මාව පාපයෙන් ගලවන්න. පාපයේ කුලිය මරණය. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව ඒ gift එක ඒ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලයි සදාකාල ජීවනය. සදාකාල ජීවනයක් කියලා එකක් තිබෙනවා දරුවනේ. සදාකාල ස්වර්ගයක් තිබෙනවා. මරණයට පස්සේ සදාකාලත්වයක් තිබෙනවා. ඔබ පාපිෂ්ඨයෙක් වුණත් ඔබ ධර්මිෂ්ඨයෙක් වුණත් ඔබ ඕනම ආගමක් අදහගත්තත් ඔබ අදහන ආගම දහම දර්ශනය තුල නෙමේ ඔබගේ අවසානයේ තීන්දුව වෙන්නේ. මේ ලෝකේ සත්‍යයක් කියලා එක සත්‍යයි තියෙන්නේ. සත්‍ය කියලා මේකත් සත්‍ය ඒකත් සත්‍ය කියලා කියන්න බෑ. එක සත්‍යයි තියෙන්නේ ඒ මේ අවුරුදු 6000ක් තිස්සේ මනුෂ්‍යන්ට එළිදරව් වන දෙවියන් වහන්සේගේ සත්‍යය. ආදම් මේ වගේ පටන් ඇස්මනා පිට මනුෂ්‍යන්ට එළිදරව් වෙන ඊශ්‍රායල් සෙනග ආබ්‍රහම් ඊසාක් යාකොබ්ලා හරහා ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේ තෝරගෙන අවුරුදු දහස් ගණනාවක් අවුරුදු 4000ක් පමණ මේ කාලයක් තිස්සේ මනුෂ්‍යන්ට දෙවියන් වහන්සේ එළිදරව් වෙනවා ක්‍රියා කරනවා ඒකට පුරාවිද්‍යාව තහවුරු කරනවා ඒකන මිනිස්සුયો ඒ මනුෂ්‍යොත් සාක්ෂි දෙවියන් වහන්සේ එකම සත්‍ය. ඒක නිසා ඒ එක සත්‍යයි තිබෙන්නේ ඒ ඔබ මම අදහන ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ අවුරුදු 6000ක් තිස්සේ කතා කරන සත්‍ය. බයිබලයේ උන්වහන්සේ අවුරුදු 1000 ගානක් තිස්සේ විවිධ උන්වහන්සේගේ දරුවන් තුලින් තමයි බයිබලය අපිට ලබා දීලා තිබෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ අවුරුදු 6000ක් තිස්සේ ඉඳන්නේ කතා කරන්නේ. ආදම් මේ වගේ ඉඳන් අවුරුදු 6000ක් තිස්සේනේ මනුෂ්‍යයන්ට උන්වහන්සේ කතා කරන්නේ. අන්න ඒ සත්‍යයි එකම සත්‍ය. ඒ නිසා ඔබ මම අදහන ආගම දහමේ අවසානයේ විදිහට නෙමෙයි ඔබගේ මගේ අවසානයේ තීරණය වෙන්නේ. ඔබ බෞද්ධ දරුවෙක් නම් බෞද්ධ දර්ශනය තුල ඔබ බෞද්ධ ආගමිකයෙක් නම් ඔබට නිර්වාණයක් කියලා දෙයක් ලැබෙන්න යන්නේ නැහැ. ඒක ව්‍යාජ ගෙන්වීමක්. ඔබ මැරුණට පස්සේ සදාකාල විනිශ්චය හෝ සදාකාල විනිශ්චයක් තමයි ඔබට තියෙන්නේ. ඒක අවසානයේ තමයි සදාකාල ස්වර්ගය හරි සදාකාල ගිනිවිල හරි. ඒක ඔබ බෞද්ධයෙක් වුණත් ඒක තමයි ඔබට ලැබෙන්නේ. ඔබට ඔබව විනිශ්චය කරන්නේ දෙවියන් වහන්සේ. ඔබ බෞද්ධයෙක් වුණත් ඔබ ඉස්ලාම් භක්තිකයෙක් වුණත් ඔබ හින්දු භක්තිකයෙක් වුණත් ඔබ අදේවවාදියෙක් වුණත් ඔබ වෙන වෙන කල්ට්ස් වල ඉන්න මිනිස්සෙක් වුණත් ඔබව විනිශ්චය කරන දවසක් එනවා. ඒ විනිශ්චය කරන්නේ මේ අපි කතා කරන දෙවියන් වහන්සේ. අල්ලා නෙමෙයි ඔබව විනිශ්චය කරන්නේ. ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ඔබව මාව විනිශ්චය කරන්නේ. කවුද දන්නවද ඔබ විනිශ්චය කරන්නේ ඔබව මාව? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ ඔබව මාව විනිශ්චය කරන්නේ. යේසුස් වහන්සේ. එනිසා හැම දෙයක්ම සත්‍ය නෙමෙයි. එක සත්‍යයි තියෙන්නේ. ඒ සත්‍ය ප්‍රකාශ වෙලා තිබෙනවා මේ ලෝකේ. ඒකට ඔබ අහුම්කම් දෙන්න උත්සාහ කරන්න. අහුම්කම් දෙන්න. යේසුස් වහන්සේ තුලින් විතරයි සදාකාල ජීවනය ලැබෙන්නේ කියලා මෙතන තිබෙනවා. මොහොමඩ් නබිතුමා තුලින් නෙමෙයි සදාකාල ජීවනය ලැබෙන්නේ. අද පාප්පරය බොරු දේශනා කරමින් බොරු බේගල් කරමින් රට රාජ්‍යවල් මුලා කරමින් සිටිනවා. ඉස්ලාම් ආගමයි යුදා ආගමයි ක්‍රිස්තියානි ආගමයි මම කිව්වා ආගමක් කියලා කිව්වට මේක ආගමක් නෙමෙයි. ආගම් තියෙනවා. ඔය ආගම් කිව්වම ඉස්ලාම් ආගම ක්‍රිස්තියානි කියලාත් ඔය ආගමක් කියලා තියෙනවනේ ආගම. ඉස්ලාම් ආගම ක්‍රිස්තියානි ආගම බෞද්ධ දර්ශනයත් ආගමක්. ඒ හැමක් ඒ ආගම් තියෙන ඕන තරම් ආගමක් නෙමෙයි අපි ඔබ මම අදහන්නේ. නමුත් මේ හැම දෙයක් තුලින් බෑ දෙවියන් වහන්සේ තුල ස්වර්ගයට යන්න යේසුස් වහන්සේ තුලින් පමණයි. යේසුස් වහන්සේ ඉන්නේ කොහෙද? ඉස්ලාම් ආගම තුල යේසුස් වහන්සේ නෑ. බෞද්ධ දර්ශනය තුල යේසුස් වහන්සේ නෑ.
හින්දු ධර්මය තුල යේසුස් වහන්සේ නැහැ. ඒවා මනුෂ්‍ය නිර්මාණය කරපු අපි කලින් කතා කරපු මේ ලෝකයේ දෙවියා වන කවුද කියලා ඔබ මම දන්නවා. අන්න එයා මනුෂ්‍යංග පොළඹවල ගෙනාපු ආගම් ඒවා. ඒවා වලින් ඔබට මට ස්වර්ගයට යන්න බෑ. ඔබ මේවා අභියෝගයටපත් කරලා බලන්න. රෝම 5:8 කියනවා. නමුත් දෙවියන් වහන්සේ කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පෞකාරයන් සිටීදී අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේගේ මරණය විඳීමෙන්ය. එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස් වහන්සේගේ ලය කරන කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලැබූ අපි උන්වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ උදාසින් ගලවනු ලබන්නෙමු. උදාසේ දවසක් එනවා ඉක්මනින්ම මේ ඉදිරි කාලය තුල. ඒ උදාසෙන් ඔබව මාව ගලවගන්නේ දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ ලේ තුලින් ලේ කරන කොටගෙනයි ඔබව මාව ධර්මිෂ්ඨ කළේ. ඔබ මොන ගඟට ගිහිල්ලා නෑවට ඔබගේ පාපයට කමාව ලැබෙන්නේ නැහැ. ඔබ කොපමණ දානමාන කරත් දාන පූජා කරත් ඔබට ඔබගේ පාපයට කමාව ලැබෙන්නේ නැහැ. ඒක ඔබවම රවට්ටා ගැනීමක්. පාපයට කමාව දෙන්න පුළුවන් එක සත්‍යයකට විතරයි. එක සත්‍ය එකම දෙවියන් වහන්සේ විතරයි. ඒ දෙවියන් වහන්සේට පමණයි ඔබගේ මගේ පාපයට කමාව දෙන්න පුළුවන්. ඔබට ඕන විදියට ඔබට ඕන හිතට දැනෙන විදියට කමාව ලැබෙන්නේ නැහැ. එනිසා මක්තිසාද අප සතුරන්ව සිටියේදීම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කනන කොටගෙන උන්වහන්සේ සමග අප සාමගී කරනු ලැබුවේ නම් සමගි වුණා වූ අපිත් ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරන කොටගෙන ගලවනු ලබන්නේය. ජීවනය ලැබෙන්නේ යේසුස් වහන්සේගෙන් විතරයි. ජීවනය ලැබෙන්නේ මුහම්මද් නබිතුමාගෙන් නෙමෙයි. ජීවනය ලැබෙන්නේ සිද්ධාර්ථ ගෞතම තුමා තුලින් නෙමෙයි. ජීවනය ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් පමණයි. අද කිතුනෝ මේවා කියන්න බය වෙන්න එපා. සත්‍ය ප්‍රකාශ කරන්න. අද අනිත් ආගමිකයෝ ඒගොල්ලන්ගේ වචනේ සත්‍ය ප්‍රකාශ කරනවා. බය නැතුව. අද ක්‍රිස්තියානිකාරයෝ බොරු කිය ඉන්නවා. අද ක්‍රිස්තියානිකාරයෝ බොරු කිය ඉන්නවා. ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට පැමිණියේ උන්වහන්සේ ඔබට මට මාර්ගයක් උගන්වන්න, මාර්ගය සාදා දෙන්න. අපගේ පාප සඳහා උන්වහන්සේගේ මරණය තුලින් ඒ උන්වහන්සේ මරණයට පත් වෙලා ඒ උන්වහන්සේගේ මරණයෙන් 3 දවසකට පසු උන්වහන්සේ උත්ථාන වුණා. ඒ ජයග්‍රහණය තුල, ඒ සම්පූර්ණ පූජාව තුල, ඒ සම්පූර්ණ ඔප්පු කිරීම තුලයි ඔබට මට ඔබගේ මගේ පාපයට කමාව ලැබෙන්නේ. ඔබට මට සදාකාලික බලාපොරොත්තුවක් ලැබෙන්නේ. උන්වහන්සේ යේසුස් වහන්සේ ඒ දෙවියන් වහන්සේ සහ මනුෂ්‍ය අතර තිබුණු ඒ ગેප් එක නැත්නම් ඒ පරතරය උන්වහන්සේ එකතු කළා. යේසුස් වහන්සේ තුලින් ඔබව මාව සමගි කරගත්තා. ඒ දේ තුල යේසුස් වහන්සේ සමග පෞද්ගලික කුළුපඟ සම්බන්ධතාවයකට ඔබ මම පැමිණෙන්න ඕන. මීට පෙර අපි අධ්‍යයනය කළා අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න ඕන විදිය මුළු හෘදයෙන්ද, මුළු ආත්මයෙන්ද, මුළු ශක්තියෙන්, මුළු බුද්ධියෙන් යේසුස් දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට අපි ප්‍රේම කරන්න ඕන. අපි ඒ ගැන අධ්‍යයනය කරා. ඒක ඔබ බලන්න මේ වීඩියෝස්. ඔබ මම අදහන මේ ඇදහිල්ල තුල ඔබගේ මගේ මේ ඇදහිල්ලේ කර්තෘවරයාණන් කියලා බයිබලයේ කියනවා. ඇදහිල්ලේ කර්තෘවරයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක පමණයි පෞද්ගලික කුළුපඟ සම්බන්ධතාවයක් පවත්වන්න පුළුවන්. තේරුම් ගන්න මේක දරුවනේ. මුහම්මද් නබිතුමාත් එක්ක පෞද්ගලික සම්බන්ධතාවයකට පැමිණෙන්නේ නැද්ද? ඒ භක්තිවන්තයන්ට බෑ. එයා මැරිලා ඉවරයි. සිද්ධාර්ථ ගෞතමතුමාත් එක්ක ඔබ මොන පුද පූජාවල් පැවැත්වුවත් එතුමත් එක්ක ඔබට පෞද්ගලික කුළුපඟ සම්බන්ධතාවයකට එන්න බෑ. මොකද එතුමත් මැරුණා. ඔබ කියන දේවල් එතුමට ඇහෙන්නේ නැහැ. ඔබ කියන දේ මුහම්මද් නබිතුමාට ඇහෙන්නේත් නැහැ. හැබැයි ඔබ මම හිතන දේ පවා දන්න කෙනෙක් ඉන්නවා. කවුද? යේසුස් වහන්සේ වන දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ වන දෙවියන් වහන්සේ. රෝම 4:25 කියනවා උන්වහන්සේ වනාහි අපේ වරද නිසා පාවා දෙනු ලැබ අප ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලැබීම සඳහා නැගිටනු ලැබූසේක. යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිටීම ගැන තර්කානුකූල අධ්‍යයනයක් මේ channel එකේ තිබෙනවා. ඔබ බලන්න. මේ පසුගිය වීඩියෝස් වල තිබෙනවා.
යේසුස් වහන්සේ මලවුන්ගේ නැගිට්ටද නැද්ද? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නොවන ඔබ ක්‍රිස්තියානි කෙනෙක් නොවන කෙනෙක් නම් ඔබත් ඒක බලන්න. ඔබව අභියෝගයටපත් වෙනවා. ඔබව අභියෝගයටපත් වෙනවා මේ දේවල් තුල. එපමණ සාක්ෂි තියෙද්දිත් අද කිතුණු මොනාද කරන්නේ? සදාකාල ජීවනය නම් යේසුස් වහන්සේ වදහා ගැනීම කියලා බයිබලයේ පැහැදිලිව කියනවා. සදාකාල ජීවනය ලැබෙන්නේ යේසුස් වහන්සේ වැදහැවුවොත් පමණයි. අර පාප්වරයා කියන විදිහට ඔබ මම අදහන ආගම් තුල ඒ ආගමික කතෘවරුන් හරහා සදාකාල ජීවනය ලැබෙන්නේ නැහැ. ඒක යක්ෂයාගේ බොරුව. අද පාප්තුමා ක්‍රියා කරන්නේ අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මය තුල. මේක ඔබ අන්ධ භාවයෙන් එළියට ඔබව ගෙනෙන්න කියලා ඔබ දෙවියන් වහන්සේගෙන් අයදින්න දරුවනේ. යොහන් 17:3 සදාකාල ජීවනය නම් මෙය. එකම සැබෑ වූ දෙවියන් වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් විසින් ඇඳින ගැනීමය. අන්න ඔබට මට යේසුස් වහන්සේව අඳුන ගන්න පුළුවන්. අද මගේ ජීවිතේ මම මේ ගමන තුල කොහොම හරි වෙර දරමින් යනවා. මීට අවුරුදු 17කට ඉස්සෙල්ලා මගේ ජීවිතේ මට යේසුස් වහන්සේ එළිදරව් වුණා. කවුරුත් මට ඇවිල්ලා එළිදරව් කෙරෙව්වේ නැහැ. යේසුස් වහන්සේ මට එළිදරව් වුණා. අද මට යේසුස් වහන්සේත් එක්ක යේසුස් වහන්සේව මම අඳුන ගනිමින් මේ ගමන යන්නේ. ඔබට මට වෙන කෙනෙක්ව අඳුන ගන්න බෑ. සිද්ධාර්ථ ගෞතමතුමාව අද ඔබට අඳුන ගන්න බෑ. මොකද එයා ජීවමාන නැහැ. මේ මුහම්මද් නබීව මම එයා ගැන වැඩි කතා කරන්න කැමතිත් නෑ. මොකද එයාගේ කාරණා කුරානෙම ලියලා තිනවා. එයා මොන වගේ හොඳද නරකද පුද්ගලෙ ඔබම විනිශ්චය කරලා බලන්න. මම මේ මුස්ලිම් භක්තිකයන්ට කියන්නේ විනිශ්චය කරන්න ඔබගේ ආගමික කතෘවරයාගේ ජීවිත ක්‍රියාව දැහැමිද නැද්ද කියලා. සිද්ධාර්ථ ගෞතමතුමා නම් සඳහන් වෙලා තියෙන විදිහට දැහැමි ජීවිතයක් ගත කරන්න ඇති. නමුත් මට නම් විශාල ප්‍රශ්නාර්ථයක් තියෙනවා මුහම්මද් නබී ගැන නම්. මොකද අද එයා කියපු කරපු දේවල් තමයි අද මුස්ලිම් මිනිස්සු කරන්නේ. මිනිස්සුන්ව මරමර ආගමේ නාමයෙන් මිනිස්සුන්ව මරමර ස්ත්‍රීන්ව දූෂණය කර කුඩා දරුවන් අඩු වයසේ බාල වයසේ ගැහැණු දරුවන්ව සරණ පාවා ගනිමින් නීච සදාචාර විරෝධී දේ කරමින් අද මුස්ලිම් මිනිස්සු මොනාද කරන්නේ? මුහම්මද් නබී ගන්නපු දේවල් තමයි. ඔබ මේවා අභියෝගයට පත් කරගන්න ඔබම. අද අර ගැහැණු අයට නිදහසක් නැතුව ස්ත්‍රීන්ට අයිතිවාසිකම් දෙන්නේ නැතුව ස්ත්‍රීන්ව පාදඩයන් ලෙස හිර කරගෙන පාදඩ දේවල් කරමින් ස්ත්‍රීන්ට විරුද්ධව නීති ගෙනල්ලා මේ මිනිස්සු කාම රාගෙන් පිරිච්ච මිනිස්සු කාම රාගෙන් පිරිච්ච කතෘවරයෙක්ගේ ඉගැන්වීම් තුල ගමන් කරමින් අද ස්ත්‍රීන්වත් බාධාට පත් කරලා අද මේ සහෝදරියන්ව විශේෂයෙන් මේ අරාබික රටවල ස්ත්‍රීන් ඒගොල්ලන්ට නීච ලෙස සලකමින් මහා ලොකු ආගමක් කියලා හිතන් ඉන්න ඔය ආගම හරහාද ඔබ ස්වර්ගයට යන්නේ? ඔබ ස්ත්‍රීන්ව දූෂණය කරලා ස්ත්‍රීන්ව මරලා බාල වයස්කාර දරුවන්ව විවාහ කරගෙන නීච දේවල් කරලාද ඔබ ස්වර්ගයට යන්නේ? ඒකට ස්වර්ගයට යන මාර්ගය ලැජ්ජාටපත් වෙන්න ඔබ. දොස් තබනවා මං ඔබට. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් පමණයි සදාකාල ජීවනය ලැබෙන්නේ. මොකද උන්වහන්සේගේ ජීවිත ගමන උන්වහන්සේ ආදර්ශයක් වුණා. උන්වහන්සේගේ නාමයෙන් මිනිස්සුන්ව මරන්න කිව්වේ නැහැ. උන්වහන්සේගේ නාමයෙන් ස්ත්‍රීන්වට නීති රීති ගෙනල්ලා ස්ත්‍රීන්ව පාගන්න කිව්වේ නැහැ. යේසුස් වහන්සේ යහපත් ජීවිත චරිතය තුලත් උන්වහන්සේ යහපත්. අනිත් ආගම කතෘවරුන් අභියෝගයටපත් වෙනවා යේසුස් වහන්සේගේ චරිතය ඉදිරියේ. මුහම්මද් නබීතුමාව දැඩි ලෙස අභියෝගයටපත් වෙනවා යේසුස් වහන්සේගේ ජීවිත ආදර්ශය ඉදිරියේ. මෙන්න මේ යේසුස් වහන්සේවයි ඔබ මම අදහන්න ඕන. මම අදහන්නේ මෙන්න මේ යේසුස් වහන්සේවයි. හැම කෙනෙක්ව අභියෝගයටපත් කරන්න පුළුවන් යේසුස් වහන්සේවයි මම අදහන්නේ. තේරෙනවද? යොහන් 14:6 යේසුස් වහන්සේ උට කියනසේ මාර්ගයද සැබෑවද ජීවනයද මමය. කවුරුත් මෙහෙම කියලා නැහැ. මා කරනකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. පියාණන් වහන්සේ කියන ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ඉස්මායිල්ගේ දෙවි කෙනෙක් නෙමෙයි මම මේ කතා කරන්නේ.
ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ගැනයි මම මේ කතා කරන්නේ. මුස්ලිම් දෙවි කෙනෙක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ ගැනයි මම මේ කතා කරන්නේ. උන්වහන්සේ වෙතට එන්නේ කොහොමද? උන්වහන්සේට වෙතට එන්න තිබෙන එකම මාර්ගයයි. ඒ මාර්ගය, ඒ සත්‍ය, ඒ ජීවනය මමමයයි කියලා කිව්ව, තමාමයි කිව්ව ඒ යේසුස් වහන්සේ විතරයි. ඒ මාර්ගය, ඒ ජීවනය, ඒ සත්‍යය. Jesus said unto him, I am the way, the truth and the life. No man come unto the Father but by me. නුඹලා අම්මා අඳින ගත්තා නම් මාගේ පියාණන් වහන්සේත් අඳුනනවා ඇත. මෙතෙන් පටන් නුඹලා උන්වහන්සේව අඳුනති. දැකලා තිබේයයි කීසේක. මොකද යේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ රූපාකාරය. ඔබ මම ස්වර්ගයට ගිහිල්ලා දෙවියන් වහන්සේව දකින්නේ නැහැ. බයිබලයේ කියනවා පැහැදිලි දෙවියන් වහන්සේ ආත්මයක්. දෙවියන් වහන්සේ ඔබ මම දකින්නේ යේසුස් වහන්සේ නැමැති රූපාකාරය තුලින්. උන්වහන්සේ වඳුනති දැකලා තිබේයයි කීසේක. පිලිප්ද ස්වාමිනී පියාණන් වහන්සේ අපට පෙන්වුව මැනව. ඒ අපට ඇතැයි උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේ උන්ට කියනසේක්, පිලිප් මා මෙපමණ කල් නුඹලා සමග සිටලාත් මා අඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන් වහන්සේව දුටුවේය. එසේ වී නම් පියාණන් වහන්සේ අපට පෙන්වුව මැනවයි නුඹ කියන්නේ කෙසේද? මා පියාණන් වහන්සේ තුලෙහි, පියාණන් වහන්සේ මා තුලෙහි සිටින බව විශ්වාස කරන්නේ නැද්ද? මා නුඹලාට කියන වචන මම උපදවා කතා නොකරමි. නමුත් පියාණන් වහන්සේ මා තුලෙහි වසමින් සෝකීය ක්‍රියා කරනසේක. මම පියාණන් වහන්සේ තුලෙහි, පියාණන් වහන්සේ මා තුලෙහි සිටිනසේක යන මාගේ කීම විශ්වාස කරන්න. යේසුස් වහන්සේ කියනවා ගෝලයන්ට. එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසාම විශ්වාස කරන්න. යේසුස් වහන්සේ කියනවා. ගැලවීමේ මාර්ගය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. අපේ පාපවල කුලිය ගෙව්වේ උන්වහන්සේ පමණයි. අපි එක කලින් කතා කරා. වෙන කිසිම දහමක්, වෙන කිසිම දැහැමි මඟක් අපට උගන්වන්නේ නැහැ පාපේ බරපතලකම සහ එයින් ඇතිවන විපාක ගැන. කිසිම ආගමක හරියට සඳහන් කරන්නේ නැහැ. බුද්ධ ධර්මයේ තුලත් ඒක සඳහන් කරන්නේ නැහැ හරියට. ඒක මහා ධාර්මික ධර්මයක් වුණත්. Hindu ආගම, Hindu ධර්මය, මුස්ලිම් ධර්මය මේ කිසි දෙයක් තුල පාපය ගැන හරියට අඟවන්නේ නැහැ. පාපයෙන් ලැබෙන්න යන විපාක ගැන හරියට අඟවන්නේ නැහැ. ඒවල තිබෙන්නේ ඔබව මාව රවට්ටන දේවල්. පාපේ කරලත් කවදා හරි තව මතු භවයකත් ඕනනම් වන්දි ගෙවන්න පුළුවන්. ඔබ මේ ජීවත් වෙන ජීවිතේ ඔබ මම ගෙවන පාපයට සමාව ලැබෙන්නේ නැත්නම්, පාපේ වන්දි ගෙවා ගත්තේ නැත්නම් ඊළඟ ආත්මවලත් ගෙවන්න පුළුවන් කියන වැරදි ගැන්වීම තමයි ඒ ආගම්වල සමහර ඒවල තියෙන්නේ. මතු ඉපදෙනවා කියලා තමයි කියන්නේ. බයිබලයේ වැරදි ඒක. බයිබල උගන්වන්නේ මිනිස්සෙක් පොළොවට ඉපදින්නේ එකවරයි. ඉන්පසු එක මරණයයි. ඉන්පසු එක විනිශ්චයයි. ආයේ මේ පොළොවේ ඔබ මම ඉපදෙන්නේ නැහැ. ඒ ව්‍යාජ ගැන්වීම, යක්ෂයාගේ ගැන්වීම, සාතන්ගේ ගැන්වීම ඒවා. එනිසා ඔය කිසිම ආගමකින් ඒව විපාකයක් ගැන සඳහන් කරන්නේ, වෙන කිසිම දහමකින් උගන්වන්නේ නැහැ පාපයේ ගැඹුරුකම හෝ බරපතලකම සහ එහි ඇති විපාකය ගැන. කිසිම ආගමක දර්ශනයක, මේ ලංකාවේ බුද්ධ දර්ශනය තුල, බුද්ධ ආගම තුල පවා ඒවා උගන්වන්නේ නැහැ හරියට ඒ බරපතලකම. යේසුස් වහන්සේ අපේ පාපයට අප්‍රමාණ කුලිය ගෙව්වා. වෙන කිසිම දහමකින් ඒ කාරණාව වෙලා නැහැ. වෙන්නෙත් නැහැ, වෙලත් නැහැ. අපගේ පාපයේ කුලිය වෙන කිසිම ආගමික කතුරුවරයෙක් ගෙව්වේ නැහැ. සිද්ධාර්ථ ගෞතමතුමාවත්, මුහම්මද් නබීවත්, වෙන කිසිම මිනිසෙක්වත් පාපයට කුලිය, ඔබගේ මගේ පාපයට කුලිය ගෙව්වේ නැහැ. ඒ කිසි ධර්මයක් තුලින් ඔබගේ මගේ පාපයට කමාව ලැබෙන්නේත් නැහැ. අපි කලිනුත් කතා කරා. වෙන කිසිම ආගමික ඒ කතුරුවරයෙක් දෙවියන් වහන්සේ මෙන් මිනිසෙක් වුණෙත් නැහැ. මොකද දෙවියන් වහන්සේ තමයි මිනිසෙක් ලෙස මේ පොළොවට පැමිණියේ අපේ පාපේ ණය ගෙවන පිණිස. දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් මිනිසෙක් වී අපගේ පාපේ ණය ගෙවලා, යේසුස් වහන්සේ මිනිසෙකි මරණයටපත් වෙලා ගැලවීම ලැබිය හැක්කේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පමණක් බව අපි දකිනවා මේ බයිබලයේ තුල. වෙන කිසිවෙකු තුල ගැලවීම නැත්තේය. ක්‍රියා 4:12. වෙන කිසිවෙකු තුල ගැලවීම නැත්තේය.
මක්නිසාද අපේ ගැලවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගෙන් යට නැත්තේය. යේසුස් වහන්සේගේ නාමය පමණයි. වෙන නාමයක් නැහැ. ගැලවීම ලැබෙන්න වෙන නාමයක් නැහැ. ගැලවීම ලැබෙන්නේ කා තුලින් විතරයිද? යේසුස් වහන්සේ තුලින් පමණයි. පිලිපි 2:9 එබැවින් උන්වහන්සේව ඊතා උසස් කොට සියලු නාම වලට වඩා උසස් නාමය යේසුස් වහන්සේට දුන්සේක. යොහාන් 3:13 ස්වර්ගෙන් බැස්සා වූ ස්වර්ගයේ සිටින්නා වූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැග්ගේය. අද පියාණන් වහන්සේගේ දකුණු පාර්ශවයේ ඉන්නේ කවුද? යේසුස් වහන්සේ විතරයි. මරියතුමීවත් වෙන ශුද්ධවන්තයන්වත් නෙමේ. ඔබගේ යාතිකා මරියතුමීට ඇහෙන්නේ නැහැ. ඔබගේ යාතිකා මැරිච්ච ශුද්ධවන්තයන්ට ඇහෙන්නේ නැහැ. ඔය යක්ෂයාගේ ගැන්වීම් වලින් එළියට එන්න දරුවනේ. එළියට එන්න. වචනයට ගරු කරන්න. මං කියන්නේ මේ දේව වචනයට ගරු කරන්න. ආගමික මතිමතාන්තර වලට නෙමේ. දේව වචනයට ගරු කරන්න කිතුරුවනේ. වෙන කවුරුත් ස්වර්ගේ නෑ. යේසුස් වහන්සේ විතරයි ස්වර්ගේ ඉන්නේ. මේ අවුරුදු 2000 තුල එදා ස්තේපන්ගේ මරණය දක්වා මේ අවුරුදු 2000 තුල ඒ ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ කිසිම දරුවෙක් පියාණන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ තාම යේසුස් වහන්සේත් එක්ක නෑ. එහෙමනම් ඔබ බයිබලයේ විකෘති කරනවා. යේසුස් වහන්සේ උන්වහන්සේගේ ශුද්ධවන්තයන් ඔසව ගන්න එන දවසක් නියම කරලා තිබෙනවා. ඒක අනාගතයේ වෙන්නේ. ඒ දවසේදී සමයි සභාව ඔසව ගන්නේ. සභාවේ නායකත්වයක් මරියතුමීට නෑ. මරියතුමීත් සාමාන්‍ය ඇදහිලිවන්තියක් විතරයි. සභාවේ නායකත්වය සැබෑ නේරා යේසුස් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රේරිතයන් වන උන්වහන්සේගේ ගෝලයන් 12 දෙනා මත්තියස් නැතුව මත්තියස් නෙමේ 12 දෙනාට මත්තියස් අඩංගු නෑ. මත්තියස්ව පත් කරගත්තේ ගෝලයෝනේ. මුලින්ම ගෝලයෝ 12 දෙනාව යේසුස් වහන්සේ පත් කරගත්තේ. එක්කෙනෙක් මැරුණා. ඒක දන්නවා. විනාශයේ පුත්‍රයා. පස්සේ 12 දෙනාව සම්පූර්ණ කරගන්න දෙවියන් වහන්සේ වචනේ කිව්වේ නෑනේ සම්පූර්ණ කරගන්න. පස්සේ ගෝලයෝ ටික තමයි මනුෂ්‍ය නියෝග තුල පසයට දාලා මත්තියස් තෝරගත්තේ. මත්තියස් යේසුස් වහන්සේගේ ප්‍රේතියන් අතර 12 දෙනාගෙන් කෙනෙක් නෙමෙයි. 11 දෙනාට පස්සේ 12 දෙනා වන ඒ අනිත් ප්‍රේරිතයා පාවුලුතුමයි. වෙන කවුරුත් නෙමෙයි. උන්වහන්සේගේ ගෝලයන් 12 දෙනාගේ එක්කෙනෙක් මැරුණානේ පාපය නිසා. 12 සම්පූර්ණ කරේ පාවුලුතුමා. මත්තියස් නෙමෙයි. මත්තියස් ප්‍රේරිතයෙක් නෙමෙයි. යේසුස් වහන්සේ නෙමෙයි මත්තියස් තෝරගත්තෙත්. ඒ නිසා මේවත් තේරුම් ගන්න. මොකද මේවා මේ රෝමාන කතෝලික මේ ප්‍රශ්න කරගන්නවනේ. වෙන කිසිවෙක් තුල ගැලවීම නැහැ. යේසුස් වහන්සේ තුල විතරයි. පිලිප්පි 2:9 එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේව ඊතා උසස් කොට සියලු නාම වලට උසස් නාමය උන්වහන්සේට දුන්නා. ස්වර්ගෙන් බැස්සා වූ ස්වර්ගයේ සිටින්නා වූ ඒ යේසුස් වහන්සේ විස වෙන කවුරුත් ස්වර්ගයට නැග්ගේ නැහැ. ඒක නිසා කවුරුත් ස්වර්ගේ නැහැ. ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් මරියතුමීවත් සුද්ධවන්තයන්වත් නැහැ. හේබ්‍රේව 4:15 මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්ය. යේසුස් වහන්සේ මේ පොළොවේදී පව් කළේ නැහැ. මේ පොළවේ හැම ආගමික දාර්ශනික කතෘවරුන් ඔවුන් සැවොම පව්කාරයෝ. ඒගොල්ලෝ කොච්චර යහපත් දේ කරත් ඒගොල්ලෝ පව්කාරයෝ. නමුත් යේසුස් වහන්සේ විතරයි පව් නොකළා වූ තැනන් වහන්සේ. ඒ වගේම කවුද ව්‍යවස්ථාව සම්පූර්ණ කරේ? මුහම්මද් නබීට සම්පූර්ණ කරේ ව්‍යවස්ථාව. මතෙව් 15:17 ව්‍යවස්ථාව හෝ අනාගත වාක්‍යෝ අවලංගු කරන පිණිස මම ආවෙමි නොසිතන්න. සම්පූර්ණ කරන්ට මිස අවලංගු කරන්ට නාවෙමි. ව්‍යවස්ථාවේ සම්පූර්ණත්වය යේසුස් වහන්සේ. වෙන කිසි කෙනෙක් නෙමේ. යේසුස් වහන්සේ විතරයි ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ වන ඒ උතුම් මහෝත්තම දෙවියන් වහන්සේ දුන්නා වූ ව්‍යවස්ථාවේ සමාප්තිය සම්පූර්ණත්වය යේසුස් වහන්සේ විතරයි. එනිසා මේ කාරණාවල් තුල ඔබ මම මේව තේරුම් ගන්න. යොහාන් 10:7 ඒ නිසා යේසුස් වහන්සේ නැවත උන්ට කියනසේක් සැබවක් නුඹලාට කියමි. බැටළුවන්ගේ දොරකඩ මමය. මට පළමුවෙන් ආ සියල්ලෝම සොරු සහ කොල්ල කන්නොත්ය. නමුත් බැටළුවෝ ඔවුන්ට ඇහුම්කන් නුදුන්නෝය.
දොරකඩ නම් මමය. දැක්කනේ යේසුස් වහන්සේ දොර. මෙතනදී හරි තේරුම දොරකඩ නෙමෙයි දොර. දොර නම් මමය ඉන්න ඕනේ. මෙතන හරි ට්‍රාන්ස්ලේෂන් එකෙන් ඕනේ. ඒ නිසා උන්වහන්සේ තමයි දොර. යමෙක් මා කරන කොටගෙන ඇතුල් වේද ඔහු ආරක්ෂා කරනු ලැබ ඇතුළට සහ පිටට ගොස් ගොදුරු ලබන්නේ. සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය. මම යහපත් බැටළු එඬේරාය. මේ යේසුස් වහන්සේ කියන්නේ යහපත් බැටළු එඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය. එඬේරෙක් නො වූ බැටළුවන්ගේ අයිතිකාරයන් නොවනා වූ කුලීකාරයා වෘකයා එනවා දැක බැටළුවන් අත්හැර පලා යන්නේය. වෘකයා උන් අල්ලමින් විසිරුවා දමන්නේය. ඔහු පලා යන්නේ ඔහු කුලීකාරයෙකු නිසාත් බැටළුවන් ගැන නොසලකන නිසාත්ය. මම යහපත් බැටළු එඬේරාය. පියාණන් වහන්සේ මා අඳුනන්නක් මෙන්ද මා පියාණන් වහන්සේ අඳුනන්නක් මෙන්ද මම මාගේ බැටළුවන් අඳුනමි. මාගේ බැටළුවෝද මා අඳුනති. බැටළුවන් උදෙසා මාගේ ප්‍රාණය දෙමි. තවද මේ ගාලට අයිති නො වූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය. අන්න ජාතින්වල අද බොහෝ බැටළුවන් උන්වහන්සේගේ බැටළු ගාල නැමැති සභාවට උන්වහන්සේ එකතු කරමින් සිටිනවා මේ අවුරුදු 2000ක් තිස්සේ. ඊටස කියනවා 17 තවද මේ ගාලට අයිති නො වූ බැටළුවෝ මට ඇත්තා. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය. ඔහු මගේ හඬ අසන්නෝය. එසේ එක රැලක්ද එක එඬේරෙක්ද වන්නා. එක එඬේරයි එක රැලයි එක රැල සභාව. සැබෑ කිතුණු සභාව තමයි එක රැල. එක එඬේර කවුද? යේසුස් වහන්සේ විතරයි, වෙන මිනිස්සු නෙමෙයි. මා විසින් නැවත ගන්නා පිණිස මාගේ ප්‍රාණය දෙන බැවින් මාගේ පියාණන් වහන්සේ මට ප්‍රේම කරනසේක. කිසිවෙක් ඒක මගෙන් උදුරා ගන්නවා නොව මමම ඒක දෙමි. යේසුස් වහන්සේ කිව්වා. ඒක දෙන්නට මට බලය තිබේ. නැවත ගන්ටත් මට බලය තිබේ. යේසුස් වහන්සේ කිව්වේ. ආමේන්. යොහන් 3:15 උන්වහන්සේ කෙරේ අදහා ගන්න සෑම දෙනම සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්ට ඕනෑය. යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් කුරුසය ඔසවනු ලැබුවා. යොහන් 6:67 නුඹලාත් අහක්කු යන්ට කැමතිදයි යේසුස් වහන්සේ 12ගෙන් ඇහුවා. සීමෝන් පේත්‍රස් එනම් පේත්‍රස්තුමා කියනවා උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමීනි අපි කා ළඟට යමුද? සදාකාල ජීවනය වචනය ඔබ වහන්සේට ඇත්තේය. අපිද ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධ තනන් වහන්සේ බව විශ්වාස කරගෙන දැනගෙන සිටිමු යයි කීවේය. කා වෙතට යන්නද? කා වෙතට යන්නද දරුවනේ? යේසුස් වහන්සේ විතරයි යන්න පුළුවන් ඔබට මට. 1 යොහන් 5:13 දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ නාමය කෙරේ අදහන්නා වූ නුඹලාට මේ දේ ලියා එව්වේ නුඹලා සදාකාල ජීවනයේ ඇති බව නුඹලා දැනගන්නා පිණිසය. උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිස්සකකම නම් අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය. අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම් අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමු. මම ඒ ගැන පස්සේ අවසානයේ කතා කරන්න. රෝම 8:3 එකම මැදහත් කරු කවුද? එකම මැදහත් කරු කවුද? මැදහත් කරු කවුද? රෝම 8:3 මැරුණෙත් ඒ ඇරමලුන්ගෙන් නැගටුණු ලැබුවෙත් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ සිට අප උදෙසා මැදහත්කම් කරන්නෙත් ක්‍රිස්තුස් වහන්සේය. 1 තිමෝති 2:5 මක්තිසද ඇත්තේ එක දෙවි කෙනෙක් සහ දෙවියන් වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදහත්කාර කෙනෙකුත්ය. ඒ මැදහත් කරුවානන්න යේසුස් වහන්සේ. ඒබ්‍රේව 7:25 එබැවින් උන්වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නන් උදෙසා මැදහත්කම් කරන පිණිස උන්වහන්සේ නිරතුරුවම ජීවත් වන හේයින් ඔවුන් කෙලවර දක්වාම ගලවන්ට උන්වහන්සේට පුළුවන්. යේසුස් වහන්සේ එදත් අදත් නිරතුරුවම ජීවත්ව සිටිනවා මැදහත් කාරකම් කරමින් ඔබ වෙනුවෙන් මං වෙනුවෙන්. ආමේන්. උන්වහන්සේ වෙතට ඔබ හැරෙන්නේ දරුවනේ. අපි හැරෙමු දරුවනේ. යොහන් 2:1 මාගේ ප්‍රිය දරුවනි මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨ වූ යේසුස් වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන් වහන්සේ වෙත අපට සිටිනසේක. පව් කරන්න ලයිසන් එකක් නෙමෙයි මේ. හොඳේ. අපි ඔබ මම දුර්වලයි. අපින් පව් සිද්ධ වෙන්න ඔබ මම පාපය තුල නෑ දැන් ගැලවීම ලැබුපු නිසා.
ගැලවීම ලැබුපු නැති ඕනෑම ක්‍රිස්තියානිකාරයෙක් පාපය තුල තමයි ඉන්නේ. දෙවියන් වහන්සේට සතුරන්ව තමයි ඉන්නේ. මේවා තේරුම් ගන්න දරුවනි. ඒ නිසා මම අවසන් කරන්නට යනවා. එපිස පළවෙනි පරිච්ඡේදයේ 7 ඉඳන් ඒ ප්‍රේමවන්තයන්න් වහන්සේ තුල උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරන කොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව ඇත්තේ. අන්න අපගේ වරදවලට කමාව ලැබෙන්නේ යේසුස් වහන්සේගේ ලේ වලින් පමණයි. ගංගා නදියේ පහලා හේදුනට නෙමෙයි. අර ලංකාවේ මම දැක්ක යාපනයේ ප්‍රදේශවල මිනිස්සු කොහෙද මන් දන්නේ ගඟක නැගලා දඟලනවා මේ පාපයට සමාව ලබා ගන්න. බොරු! ඔබේ පාපයට කමාව ලැබෙන්නේ නැහැ. ඔබ ගඟක නැගලා බැහැලා කොච්චර හත්තරක් බැසලා නැවත්. යේසුස් වහන්සේගේ ලේ වලට පමණයි. සියලු මනුෂ්‍යයන්ගේ පාපයට කමාව ලැබෙන්නේ. වෙන කිසි දෙයක් තුලින් නෙමෙයි. දෙස කියනවා මිදීම වන අපගේ වරදට කමාවතේ ඇත්තේය. ඒ කරුණාව සියලු ප්‍රඥාව හා නුවණැතිකමින් අප කෙරෙහි බොහෝවන්ට සැරැස්සූසේක. එසේ කළේ කාලවල සම්පූර්ණ කමේ නියමයේ ලෙස ස්වර්ගෙහි දේවල්ද පොළොවේහි දේවල්ද යන සියල්ල ක්‍රිස්තුස් වහන්සේ තුල ඒක රාශී කරන්ට තමන් වහන්සේ තුල අදහස් කළ තමන්ගේ ප්‍රසන්නකමේ හැටියට තමන්ගේ කැමැත්තේ රහස අපට දන්වා දීමෙන්ය. 1 පේත්‍රස් 2:4 මනුෂ්‍යයන් විසින් එපා කළ නමුත් දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ අනර්ග ජීවමාන ගලක් වැනි උන්වහන්සේ වෙතට පැමිණ නුඹලාත් යේසුස් වහන්සේ කනන කොටගෙන දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ ආත්මික පූජා ඔප්පු කරන පිණිස ශුද්ධක පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල්මෙන් ගොඩ නගනු ලබන්නේය. ඔබ මම ජීවමාන ගලක් වෙන්න ඕන. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ සාර වූ මේ ගැන්වීම තුල නැත්තම් ඔබ යන්නේ ගිනිවිලට. ඔබ මේ ජීවමාන ගලක් නෙමේ. ඔබ සභාවට අයිතිත් නැහැ. ප්‍රාදේශීය සභාවක ගොඩනැගිල්ලක එකතු වෙලා බිල්ඩින් එකක කුරුසයක් තියෙන පිළිම තියෙන බිල්ඩින් එකකට ඇතුළට එන්න පුළුවන්. හැබැයි ඔබ සභාවට අයිති නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ සභා ශරීරයට ඔබ අයිති නැහැ. නුඹලා යේසුස් වහන්සේ කරන කොටක දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා ඔප්පු කරන පිණිස සුද්ධක පූජ ශුද්ධ පූජක සමූහයක් ඔබමම. ඒ නිසා බලව අනර්ග කොනේ ප්‍රධාන ගලක් සියොන්හි තබමි. උන්වහන්සේ කෙරෙහි අදහන්නා ලැජ්ජාට නොපැමිණෙන්නේ යයි ලියවිල්ලේ අන්තර්ගතව තිබේ. එබැවින් අදහන්නා වූ නුඹලාට ඒ ගෞරවය ඇත්තේය. නමුත් නොඅදහන්නන්ට ගෙවල් වල සාධන්නන් විසින් එපා කළම ගල කොනේ ප්‍රධාන ගල කරන ලද්දේ. තවද ඒ පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද කරන ලද්දේය. අද යේසුස් වහන්සේ නැමැති මේ පර්වතය බොහෝ ආගම් දර්ශනවලට බාධාවේ ගලක් බාධාවේ පර්වතයක් වෙලා තිබෙනවා. විශේෂ කොට මේ මුස්ලිම් ධර්මයට අද යේසුස් වහන්සේව දැඩි බාධාවේ පර්වතයක් බාධාවේ ගලක් වෙලා තියෙනවා. ඒක සක්සුදක්සේ අපිට පැහැදිලි. ඒ ගැන මම ආඩම්බර වෙනවා. මොකද මගේ යේසුස් වහන්සේ තමයි බාධාවේ පර්වතය පැකිලීමේ ගල. ආමේන්. යේසුස් වහන්සේත් එක්ක අද පැකිලෙනවා හැමෝම වැටෙනවා. යේසුස් වහන්සේ නැමැති මේ සත්‍යත් එක්ක පැකිලෙන හැමෝම වැටෙනවාද? හැම ආගමක්ම අභියෝගයටපත් වෙනවා. යේසුස් වහන්සේ නිසා. විශේෂයෙන් මුස්ලිම් ධර්මය අභියෝගයටපත් වෙලා ඉවරයි අද අවුරුදු ගණනාවක් තිස්සේ. ඒකයි අද මුස්ලිම් අය දරා ගන්න බැරුව මිනිස්සුන්ව මරන්නේ. ඇයි? යේසුස් වහන්සේ ඒගොල්ලන්ට බාධාවේ පර්වතයක් පැකිලීමේ ගලක් පැකිලිලා අද ඔවුන් ඒ පැකිලීම නිසා මේ බාධාවේ පර්වතයේ මේ යේසුස් වහන්සේ නිසාම අද ක්‍රිස්තුනුවන්ව මරනවා පලිගන්න. මොකද ඒගොල්ලන්ගේ ව්‍යාජත්වය යේසුස් වහන්සේ තුලින් එළිදරව් වෙමින් පවතින නිසා. ආමේන්. තවද ඒ පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද කරන ලද්දේය. මක්නිසාද ඔහු වචනයට අකීකරව සිට පැකිලෙති. ඊටද ඔහු නියම කරන ලද්දේය. නමුත් අන්ධකාරයෙන් තමන්ගේ විශ්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන් වහන්සේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නහුය. රෝමානු කතෝලික නීති සංග්‍රහය තුල ඔය ඉන්නා වූ පූජකයන් දෙවියන් වහන්සේගේ පූජකයන් නෙමේ. යේසුස් වහන්සේ තුල ගැලවීම ලබන්නා වූ උන්වහන්සේගේ වචනය තුල යන්නා වූ ඕනෑම කිතුණුවෙක් සිටිද්ද ඒ සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ පූජකයෝ. ආමේන්. ඇයි ලැජ්ජයිද? ඔබට මේ මකුටක් තියෙන්න ඕනේ නැහැ. ලෝගුවක් දාගන්න ඕනේ නැහැ. ඒ බයිබලයට පටහැනි දේවල්. අද එක පූජකයයි යේසුස් වහන්සේ විතරයි. පුරාණ ගිවිසුමේ ලෙවි පූජකයෝ අද නැහැ. පුරාණ ගිවිසුමේ පූජක ඇඳුම අද නැහැ.
යේසුස් වහන්සේටත් පූජක ඇඳුමක් අද තිබ්බේ නෑ. ඔය සියල්ල සම්ප්‍රදායෙන් ආපු බයිබලයේ අලුත් ගිවිසුමේ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් පිහිටුණු ලද අලුත් ගිවිසුමට පටහැනි ගැන්වීම මේවා. පූජකයෙක් තමයි මමත්. පූජකයෙක් තමයි ඔබ සැබෑ කිතුරුවෙක් නම් ඔබත්. සැබෑ කිතුරුවන් සියල්ලන්ම පූජකයෝ. නිකම් පූජකයෝ නෙමේ. රොයල් ප්‍රීස්ට්ස්. රාජකීය පූජකයෝ. උඩඟු වෙන්න එපා. ඒක දෙවියන් වහන්සේගේ අනුග්‍රහය. අපි කරපු හොඳක් නෙමේ. ඔබ මම සැබෑ කිතුරුවෙක් නම් ඔබ රෝමානු කතෝලික පූජකයෙක්ට වඩා උතුම් පූජකයෙක් ඔබ මම. ඇයි ලැජ්ජයිද කියන්න? කියන්න දේව දරුවනේ. ප්‍රකාශ කරන්න මේවා නිර්භීතව. ප්‍රකාශ කරන්න. ඔබ සැබෑ කිතුණුවෙක් නම් ඔබ ශුද්ධාත්මයන් වහන්සේ තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලීම ලබලා ඒ නැවත උත්පාදනය ලබලා දේව වචනේ පමණක් සලකමින් මේ ඇදහිල්ල පවත්වාගෙන යන කිතුණුවෙක් නම් ඔබ රෝමානු කතෝලික පූජකයෙක්ට වඩා උතුම් රොයල් ප්‍රීස්ට් කෙනෙක්. ආමෙන්. හලෙලූයා. මේක තමයි ඇත්ත. අද මේක තමයි රෝමන් කතෝලිකයන්ට දරා ගන්න බැරුව වෙලා ඉන්නේ. නිසා මේ වචනේ මම අවසන් කරනවා. ඔබ මෙතන අපි කලින් 1 යොහන් 5 කතා කරා. උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බව ඔබ මම විශ්වාස කරන්න ඕන. අපි යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ ඒක අසන බව ඔබම දැනගෙන ඔබ මම ඉල්ලන්න උන්වහන්සේ ඔබට මට ඉදිරියට වෙන්න යනවා. මේක අවසානයේ අසන මිනිසෙක් නම් ඔබ. යේසුස් වහන්සේ ඔබට පුළුවන් යේසුස් වහන්සේගෙන් ඉල්ලන්න. ඔබ ජීවමාන නම් මේ සැබෑ ක්‍රිස්තියානි අය මේ බයිබල් ක්‍රිස්තියානි අය කියන විදිහට ඔබ ඇත්තටම ජීවමාන නම් ඔබ මට එළිදරව් වෙන්න කියලා ඔබ අවංකව ඉල්ලන්න. මම ඔබට අවංකව යටත්ව මම ඔබට අභියෝගයක් කරනවා. ඔබ අවංකව ඔබ දෙවියන් වහන්සේට කිව්වොත් මේ බයිබල් ක්‍රිස්තියානිකාරයෝ නැත්නම් මේ සැබෑ ක්‍රිස්තියානිකාරයෝ කියලා කියන අය මේ කියන විදිහට යේසුස් වහන්සේ මනුෂ්‍යයන්ට එළිදරව් වෙනවා නම් ඔබ මටත් එළිදරව් වෙලා පෙන්වන්න කියලා ඔබ ඉල්ලන්න. ඔබ ඉල්ලනවා නම් යේසුස් වහන්සේ ඔබට එළිදරව් වෙන්න යනවා ඉක්මනින්ම. යේසුස් වහන්සේ ඔබගේ ජීවිතේ උන්වහන්සේ ඔබගේ හදවත තුළට ඇතුල් වෙලා ඔබ තුළ මහත් දේ උන්වහන්සේ කරන්නට යනවා. ඔබගේ ජීවිතේ ඔබ සිටින මුලාවෙන් උන්වහන්සේ ඔබව ගලවලා ඔබට සදාකාලික බලාපොරොත්තුවක් ක්‍රිස්තුස් වහන්සේ තුළ ස්වර්ගීය බලාපොරොත්තුවක් උන්වහන්සේ ඔබට දෙන්න යනවා. ඔබ අවංක වෙන්න දෙවියන් වහන්සේ තුල මම කියන නිසා නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක වෙන්න. මට බෑ ඔබව ගලවන්න. හැබැයි ඔබ දෙවියන් වහන්සේගෙන් පෞද්ගලිකව ඔබ ඉන්න ස්ථානයේ ඔබ කාමරයට ගිහිල්ලා ඔබ රහසිගතව හරි ඔබ බාත්රූම් එකට ගිහිල්ලා හරි අනිත් අයට පේන්නේ නැතුව ඉඳලා හරි ඔබ පෞද්ගලිකව යේසුස් වහන්සේගෙන් ඉල්ලුවොත් ඔබට එළිදරව් වෙන්න කියලා ඔබට උන්වහන්සේ එළිදරව් වෙනවා. මම පෞද්ගලිකව මගේ ජීවිතේ මීට අවුරුදු 17කට ඉස්සෙල්ලා මට මතකයි මම තනි වෙලා මම බාත්රූම් එකේ නාන වෙලාවේ මම පෞද්ගලිකව මට තේරෙන්නේ මං අභියෝග කරාද මම ඉල්ලුවද කියලා. හැබැයි මට මතකයි එදා මම නාන කාමරේ පෞද්ගලිකව මම යේසුස් වහන්සේට කිව්වා ඔබ ජීවමාන දෙවියන් වහන්සේ නම් පුළුවන් නම් මට එළිදරව් වෙලා පෙන්වන්න කියලා කිව්වා. ඒ රාත්‍රියේදී උන්වහන්සේ මට එළිදරව් වුණා පසුව. එවැනි දෙවි කෙනෙක් මම අදහන්නේ. එවැනි යේසුස් වහන්සේවයි මම අදහන්නේ. ඒ නිසා ඔබට මේ වචනය තුලින් උන්වහන්සේ ආශිර්වාද කරන සේක්වා ඔබ ඉල්ලන්න උන්වහන්සේගෙන් උන්වහන්සේ ඔබට එළිදරව් වෙන්න යනවා. උන්වහන්සේ ඔබට සියලු දෙනාටම ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. Thank you Lord Jesus. Amen.